සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සීලම දෙනාටම ආශිර්වාදවත් සබත් දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සීලම දෙනාටම අද දවසේ මේ සබත් මේ රැස් සිටින ඔබ සීලම දෙනාම ඊටමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අද දවසේදී කවුරුන් හෝ සහෝදරයෙක් හෝ සහෝදරියක් අලුතින් සම්බන්ධ වෙනවා නම් ඔබ සීලම දෙනාම ඊටමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් මුලින්ම ඔබ සීල දෙනාටම මතක් කරන්න කැමැති අපගේ YouTube නාලිකාව ඔස්සේ ඔබ සීලම දෙනාට පසුගිය දේමයන් නිරවීමේ හැකියාව තියෙනවා. බයිබලයේ පිළිබඳව ඉගැන්වීමේ වීඩියෝ පට දැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක්ස් ඔස්සේ ඔබට අපගේ WhatsApp කණ්ඩායම තුළට ඇතුළු වෙන්න පුළුවන්. ඒ තුලින් සජීවී දේමයන් පවත්වන දවස්වලදී දමන ලින්ක් ඔස්සේ ඔබට Google Meet හරහා ඒ දේමයන් වලට සජීවීව සම්බන්ධ වෙන්නට පුළුවන්. එසේනම් මේ දේමය ආරම්භ කිරීමට අප සීලුම දෙනාම දෙවියන් වහන්සේගේ පාදපාමුලට යමු. හාලෙලුයා ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දසපනතේ අපට පැවසු ආකාරයට ස්වාමීනි සත්වන දවස සීල වල නවතා ඔබ වහන්සේ වෙනුවෙන් ශුද්ධ ලෙස ගත කරන ලෙස පැවසු ආකාරයට අප සීල දෙනාම මේ දේවමේ අරදින රස සිග්න දේ පියාණනි මේ දේවමේ සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට බාර කරන දේ පියාණනි මේ රස සිග්න සීලම දෙනාගේ ජීවිත ඔබ වහන්සේට බාර කරන දේ පියාණන් වහන්සේ ඒ වගේම අන්තර්ජාලයෙන් මේ නරඹන සීල දෙනාවත් ඔබ වහන්සේට බාර කරන දෙවියන් වහන්සේ මේ දේවමේ පුරාත්ම ස්වාමිනී ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ක්‍රියා කරන්න දේවදාසයාගේ මුඛය ආලේප කරන දේ පියාණනි බොහෝදුරින් අපට කතා කරන්න ඒ වචනේ අවබෝධ කරගන්න අප සීල දෙනාම ස්පර්ශ කරන්න දේ පියාණන් වහන්සේ ඒ වගේම ස්වාමිනී ඒ වචනේ තුලින් අපගේ ජීවිත තව තවත් ආලෝකමත් කරගන්න අප සීල දෙනාට මඟ පෙන්වන්න ස්වාමිනී ඒ වගේම පියාණනි මේ දේවමේ කිසිම බාධාවකින් තොරව සාර්ථකව පාත්වකන යාමට ඔබ වහන්සේගේ ඵලය නිදහස් කරන්න දෙවි පියාණන් වහන්සේ මේ සීල දේ වහන්සේට බාර කරන්නේ ජේසුස් වහන්සේගේ අතිතුම ශ්‍රී නාමයෙන් ආමෙන් 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 අපි හැමෝම දැන් දෙවියන් වහන්සේට নমස්කාර කිරීම සඳහා අපගේ ආත්ම සූදානම් කරගනිමු. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ වෙතට තම ජීවිත කැප කරගන්න පහුගිය දවසේ निराහාරයෙන් සහ යාඥාවෙන් සූදානම් වුණු අය අද සම්බන්ධ වෙන අනෙකුත් සහෝදර සහෝදරියන් උදෙසා මැදහත් යාඥාවේ නිරත වෙන්න. ඒ අතරතුරේ අපි හැම කෙනෙක්ම ජේසුස් වහන්සේගේ ලේවලින් වැසිලා උන්වහන්සේ අපිට දීලා තිබෙන මේ ශුද්ධ වූ සබත් දවසේ දේව මෙහෙය තුලට ඇතුල් වෙමු. ඔබට নমස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ. ඔබගේ දිව්‍යමය පාද පාමුලට දැන් අපි පැමිණෙනවා පියාණනි. ඔබට নমස්කාර වේවා. ඔබ වහන්සේ අපට අත ගැසුව මැනව ස්වාමීන් වහන්සේ. සියලු নমස්කාරයත් මහිමයත් ඔබට පමණක් ලබා දෙමින් ඔබගේ පාද පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා নমස්කාර වේවා নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට নমස්කාර වේවා දෙවියන් වහන්සේ. මේ දවසේ ඔබගේ ආත්මයෙන් පූර්ණ වෙන්නට කරුණාව දෙන්න කියා ඉල්ලා සිටිනවා. ස්වාමීනි ඔබගේ අතට දැන් බාර වෙනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට নমස්කාර වේවා নমස්කාර වේවා নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට নমස්කාර වේවා নমස්කාර වේවා. හැමෝම එකිනෙක කෙනා පෞද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක කතා කරමින් යාඥාවේ යෙදී සිටින්න. අන් දේවල් වලට සිත් යොමු කරන්නේ නැතුව හැමෝම අඛණ්ඩ යාඥාවේම යෙදිලා සිටින්න. මේ ගීතිකාවන් සමග එකතු වෙලා අපි දෙවියන් වහන්සේට নমස්කාර කරමින් උන්වහන්සේගේ පාමුලට ඇතුල් වෙමු. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට নমස්කාර වේවා নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට নমස්කාර වේවා নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ තුලමා
දැරුවේ ඔබයි ලේවල මිලයෙන් මා මිලදීගත් අපා පියාණනි ඔබයි සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ තුලමා දැරුවේ ඔබයි ලේවල මිලයෙන් මා මිලදීගත් අපා පියාණනි ඔබයි 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 දිනෙන් දිනෙන් නැව් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි දිනෙන් දිනෙන් නැව් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි සදාකාලිකවම නොවෙනස් වන්නා දේව රජිදා ඔබයි සදාකාලිකවම නොවෙනස් වන්නා දේව රජිදා ඔබයි අපා පියාණනි ඔබයි අපා පියාණනි ඔබයි අපා පියාණනි ඔබයි අපා පියාණනි ඔබයි සදාකාලිකවම නොවෙනස් වන්නා දේව රජිදා ඔබයි සදාකාලිකවම නොවෙනස් වන්නා ජේසු රජිදා ඔබයි ඔබට නමස්කාර වේවා ස්වාමිනී අපි මේ මොහොතේ ඔබගේ පාද පාමුලට පැමිණ සිටිනවා ඔබගේ ගුණ ගායනා කරමින් ඔබ වහන්සේට සියලු නමස්කාරය දෙමින් ඔබගේ අති ශුද්ධ පාද පාමුලට අපි පැමිණෙනවා ස්වාමීන් වහන්සේ අපිට වැරදුණු තැන් නිවැරදි කරමින් ඔබ වහන්සේගේ සැලැස්ම තුළට අපිව අරගන්න කියලා ඉල්ලා සිටිනවා පියාණන් වහන්සේ අපි ඔබ වහන්සේගේ සැලැස්ම තුළ ස්ථීර කළ මැනව අපව මෙතෙක් දුර රැගෙන ආපු දෙවියන් වහන්සේ අපිට තවදුරටත් ඔබ වහන්සේගේ ආත්මයෙන් පූර්ණ වන විදිහ කියා දෙමින් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුළට ඇතුල් වෙන්නට අපිට කියා දෙමින් ඔබ වහන්සේගේ ආත්මයෙන් අපව රැගෙන ගිය මැනව ස්වාමීනි අපගේ මාංශයෙන් නොව ඔබගේ ආත්මයෙන් අපව රැගෙන ගිය මැනව ස්වාමීන් වහන්සේ හැමෝම ආරාධනා කරන්න ශුද්ධාත්මයන් වහන්සේට හැමෝම ඉල්ලන්න බල සම්පන්න ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් අපව රැගෙන යන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලන්න හලෙලූයා හලෙලූයා මේ නමස්කාර මැද්දේ ශුද්ධාත්මයන් වහන්සේ අප කෙරෙහි ප්‍රකාශ වන සීක්වා හලෙලූයා 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 ස්වාමිනී ඔබට නමස්කාර වේවා ස්වාමිනී ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ අඳුරින් එළියට මාගෙන විත්නව දිවියක් දුන්නේ ඔබයි අඳුරින් එළියට මාගෙන විත්නව දිවියක් දුන්නේ ඔබයි සතුට සාමය සමාදානය කරුණාවේ ජේසු ඔබයි සතුට සාමය සමාදානය කරුණාවේ ජේසු ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි සදාකාලිකවම නොවෙනස් වන්නා දේව රජිදා ඔබයි සතුට සාමය
සමාදානය කරුණාවේ ජේසු ඔබයි සදාකාලිකවම නොවෙනස් වන්නා දේව රජිදා ඔබයි සතුට සාමය සමාදානය කරුණාවේ ජේසු ඔබයි සදාකාලිකවම නොවෙනස් වන්නා දේව රජිදා ඔබයි සතුට සාමය සමාදානය කරුණාවේ ජේසු ඔබයි ඔබට නමස්කාර වේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ලිබාලිහා කහා තෙලේ හිබේලේ හා තලහමා නේලෙහි ඉලි හකා තලහබලා කාටා තෙලෙහි ඉබ ලත ලහ බලහ තෙලෙ හිබේලික තලහම නහ කහ තෙලෙහි ඔබට නමස්කාර වේවා ස්වාමීන් ඔබගේ දිව්‍යමය දෑතට අපි බාර වෙනවා පියාණන් වහන්සේ. ඔබගේ අධික කරුණාව අප මැද්දේ තැබුව මැනව ස්වාමීන් වහන්සේ. හලෙලූයා. හමනක ලක තලහට හතෙලි. ලිහා තහා ලබා ලෙහා කහා තෙලි හිබේ ලිහා තෙලි හිමෙනි කෙලි තලහ තලහ බහ තෙලි. හැමෝම යාඥාවේ දෙන්න. හැමෝම අඛණ්ඩ යාඥාවේදී සිටින්න. පිටතට සිත් යොමු කරන්නේ නැතුව අඛණ්ඩ යාඥාවේදී සිටින්න. හැමෝම යාඥාවේ දෙන්න තමන්ගේ පවුල් තමන්ගේ දරුවන්ව සෑම දෙයක්ම දෙවියන් වහන්සේට කැපකොට බාර කරමින් අඛණ්ඩ යාඥාවේම යෙදিলা ඉන්න හැම කෙනෙක්ම හලෙලූයා හඹලක තලහටේ හේ තෙලෙහිබේලේ හා තලහට හතෙලෙ නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ලිබාලි හා තෙලෙහි ඉබලක තලහට හතෙලෙ හිබේලේ හා තලහබලත ලහමනක ලහකා හා තාලාබා හාලේ හා තෙලේ හිබේලේ හේ තෙලේ මේ කාලයට බාධා කරන සියලුම අසුද්ධ අන්ධකාර ආත්මික බල ජේසුස් වහන්සේගේ නාමයෙන් නිවත් කරනවා මේ සතිය පුරා ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් සුද්ධාත්ම බලයෙන් යුක්තව ගමන් කරන්නට අද මේ සබත් දේව මෙහෙයන් වලට සම්බන්ධ වන සියලු දෙනාට කරුණාව දුන බැනව ස්වාමීනි මේ සතියේ ඔබගේ වචනයට ඔබගේ ආඥාවන් වලට අවනත වී ඔබගේ සබත පවත්වන පිණිස ඔබගේ සභාවන් වලට සහභාගී වී සිටින ඔබගේ දරුවන්ට ඔබගේ කරුණාව තැබුව මැනව ස්වාමින් වහන්සේ රැකවරණයේ තැබුව මැනව ඔබ වහන්සේ සමග මේ සතියේ ස්ථිර ගමනක් යන්නට සුද්ධාත්මයෙන් පූර්ණ ගමනක් යන්නට මේ කෙනාට කරුණාව දුන මැනව ස්වාමින් වහන්සේ නමස්කාර වේවා ස්වාමිනී හලෙලූයා ස්වාමින් වහන්සේ නමස්කාර වේවා ලීබාලි හාතෙලේ හිබේලේ කේ හේතෙලේ හේතෙලේ ලිහා තලහබාලේ හාකා හාතෙලේ හිබේලේ හාතෙලේ හිබෙලේ බෙලේ 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 මෙනිකලේ ඉබලකට හතෙලේ හිබේනේ හේතෙලේ හිබේලි හා තලහමනකල හතෙලේ ඉලි හාලේ හා තලහමා නාකලා හාතෙලේ හිබෙනේලේ හේකේ හාතෙලේ හිබේලි හා තලහබාලේ හාතෙලේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා අපිට කරුණාව දැක්වූ මැනව ඔබගේ උපකාරය ලබා දුන මැනව ස්වාමීන් වහන්සේ හලෙලූයා ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා අඳුරින් එළියට මාගෙන විත්නව දිවියක් දුන්නේ ඔබයි අඳුරින් එළියට මාගෙන විත්නව දිවියක් දුන්නේ ඔබයි සතුට සාමය සමාදානය කරුණාවේ ජේසු ඔබයි සතුට සාමය ආරාධනය කරුණාවේ ජේසු ඔබයි සතුට සාමය සමාදානය කරුණාවේ ජේසු ඔබයි
ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 ස්වාමීන්. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. සියලු දෙනා යාඥාවේ දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේට දැන් ආරාධනා කරන්න. මේ සබත් දින නමස්කාරය මැද්දේ හැමෝම ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න දැන්. දැන් වෙන දේවල් වලට අවධානය දෙන්න නැතුව මේ මොහොතේ Google Meet වලින් ඒ වගේම YouTube හරහා අනිකුත් මාධ්‍යයන් හරහා සම්බන්ධ වෙලා ඉන්න සියලු සහෝදර සහෝදරියන් ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න. දේව මෙහි යාඥාවට එකතු වෙන්න හැමෝම. අනිකුත් වැඩවලින් මදකට මිදී ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුල් වෙන්න. ශුද්ධාත්මයන් වහන්සේව අප සමග එකට ලබා ගන්න පිණිස මේ අප සියලු දෙනා සමග කරන යාඥාවන් මැද ශුද්ධාත්මය ලබන පිණිස යාඥාවේදී සිටින්න. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හබාලි හාතෙලෙහි බේලි ආකහතල හබල හමනකල හතෙලෙහි බේලි හාතෙලෙහි. ඔබට නමස්කාර වේවා ශුද්ධාත්මයන් වහන්සේ. සුළඟක් වගේ හැවිද මා වසාගන් ඉන්නක් සේ ඇවිදින් මා දල්වනන් ජලය සේ ඇවිදින් මා පුරවලන් සුගතුනි ඔබ සැමදා මා ළඟම ඉන්න. සුගතුනි ඔබ සැමදා මා ළඟම ඉන්න. සුළඟක් වගේ හැවිද මා වසාලන් ඉන්නක් සේ ඇවිත් මා දල්වනන් ජලය සේ ඇවිදින් මා පුරවලන් සුගතුනි ඔබ සැමදා මා ළඟම ඉන්න. සුගතුනි ඔබ සැමදා මා ළඟම ඉන්න. සුගතුනි ඔබ සැමදා මා ළඟම ඉන්න. හලෙලූයා. නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා ශුද්ධාත්මයන්නි. අප කෙරෙහි ප්‍රකාශව මැනව. ඔබගේ ගින්නෙන් අප ඇවිලුව මැනව. ජේසුස් වහන්සේ මෙබඳු සමයක අපට පොරොන්දුනාක් මෙන් උන්වහන්සේ තුළ ක්‍රියා කරන ලද දිව්‍යමය ආත්මය අප මතට ලබා ගැනීමට මඟ පෙන්වුව මැනව ස්වාමිනිය. උන්වහන්සේ මෙබඳු චතාරික සමයක පාස්කුව ලංවන සමයක ගෝලයන්ට ප්‍රකාශ කළා, ස්වල්ප කලකින් නුඹලා මා නැවත නොදකින්නහුය. මට යන්නට කාලය ආසන්නය. නමුත් ඉන් පසුව මා ගිය කල වෙනත් සැනසිලි කරුවාණන් වහන්සේ කෙනෙක් නුඹ කෙරෙහි පහළ වන්නේය. උන්වහන්සේව පිළිගන්නට ලෝකයාට නොහැකිය. උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයයි කියනු ලබන්නේය. මහෝත්තම දෙවියන් වහන්සේගේ ආත්මයානෝයයි කියනු ලබන්නෝය. එම ශුද්ධ ආත්මයාණන් වහන්සේ නුඹලා කෙරෙහි ප්‍රකාශ වී නුඹලාව බලයෙන් පුරවනවා ඇත. මුළු සත්‍ය වෙතට මඟ පෙන්වනවා ඇත. නුඹලාගේ දුබලකම් ජය ගන්නට උන්වහන්සේ නුඹලාට බලය දෙනවා ඇත. එම ශුද්ධාත්මයන් වහන්සේ නුඹලාට ලබා දෙන බවට ජේසුස් වහන්සේ මේ බඳු සමයක පොරොන්දුනා. අබා ලිහා කහතෙලෙ හෙබෙලෙබෙලෙබෙලෙ මෙනෙක ලිහා තෙලෙ හෙබෙනෙලේ. වැඩිය මැනව ශුද්ධාත්මයන් වහන්සේ අපට කරුණාව දක්වා
අප කෙරෙහි ඔබගේ ආත්මය තැබුව මැනව අබාලි හා මනාලේ හා තෙලේ හිබේ ලේකා තලා හබලේ හා තෙලේ හිමෙනි කෙලෙහි. අපි දැන් ඔබගේ අතට භාර වෙනවා ස්වාමීනි ඔබගේ අතට භාර වෙනවා ස්වාමීන් වහන්සේ. සුදතුනි ඔබ සැමද මා ළඟම හින්. සුදතුනි ඔබ සැමද මා ළඟම හින්. සුදතුනි ඔබ සැමද මා ළඟම හින්. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ අතට දැන් බාර වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපට දේව වචනයෙන් මඟ පෙන්වන සේක්වා. අපි හැමෝම ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලමු අද අපිට කතා කරලා මඟ පෙන්වන්න කියලා. හලෙලූයා 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 හලෙලූයා. හැමෝම ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙමින් උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. අද උන්වහන්සේගේ පණිවිඩය අපිට ලබා දෙන්න කියලා. ඒ අතරේ අපි අද දේව වචනය සඳහා දැන් මැදහත් වෙලා යාඥා කරමු. ආමේන්. අපට පොහොසෙන් ප්‍රේම කරන ශුද්ධ බලවන්ත දෙවියන් ඔබ වහන්සේගේ පාදපත්මේ දෙවියන් වහන්සේ මේ මොහොත දෙවියන් වහන්සේ අපි නික්කනා දෙවියන් එක්සිට කරන නිසා වහන්සේරණේ වාරයක් ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ. අනේ ශුද්ධ බලවන්ත දෙවියන් වහන්සේ වහන්සේ දෙවියන් වහන්සේ මේ මොහොතේ දෙවි පියාණන් වහන්සේ අපි එකිනෙක කෙනාට දෙවියන් වහන්සේ වහන්සේගේ ස්වර්ගික වචනින් වහන්සේ අපට කතා කළ මැනව දෙවියන් වහන්සේ මේ සතිය දෙවි පියාණනි අපට ගමන් කරන්න වහන්සේ දෙවියන් වහන්සේගේ වචනින් අපව පෝෂණය කළ මැනව දෙවි පියාණනි අනේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ වචනය නොව දෙවියන් වහන්සේගේ වචනය අපට දෙවි පියාණනි ගලායන්ට සැලසුම් මැනව දෙවි පියාණනි ඒ වගේම දෙවියන් වහන්සේ මේ වචනය අසන්නා වූ මේ උදෑසන දෙවි පියාණනි මේ වචනය අසන්නා වූ සියලු දෙනා වහන්සේට බාර කරනවා දෙවියන් වහන්සේ ඒ වචනේ අසන්නා වූ සියලු දෙනාට දෙවි පියාණන් වහන්සේ වචනේ සපුරාට සොරාගන්ට ඉඩ දෙවියන් වහන්සේ ඒ වචනේ දෙවි පියාණනි සරුබිමේ සිටවවා වූ බීජමින් දෙවියන් වහන්සේ පළදරන්ට දෙවියන් වහන්සේ සැලසුම් මැනව දෙවි පියාණනි ඒ වගේම දෙවි පියාණනි වචනේ ගෙනෙනා වූ දාසය වහන්සේගේ දෑතට බාර කරනවා දෙවියන් වහන්සේ ඒ වචනේ පටන්ගත් මොහොතේ සිස් දෙවියන් වහන්සේ වචනේ අවස්ථානයේ තප්පරේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දාශය ආරක්ෂා කර රැකවල් කරගත මැනව දෙවි පියාණනි අනේ ශුද්ධ බලවන්ත දෙවියන් වහන්සේ අපට දෙවියන් වහන්සේ අවශ්‍ය කරන වචනේ වහන්සේ දෙවියන් වහන්සේ මේ සතියේ දෙවි පියාණනි අපට ගෙන දුර මැනව දෙවියන් වහන්සේ අනේ ශුද්ධ බලවන්ත දෙවියන් වහන්සේ ලෝකේ නම් දෙසින් දෙවි පියාණන් වහන්සේ සම්බන්ධ වී සිටින මේ සියලු මේ මොහොතේ බාර කරනවා දෙවි පියාණනි අනේ දෙවියන් වහන්සේ අපට දෙවි පියාණනි අපේ ජීවිතයේ සියලු අඩුපාඩු සදා ගන්න වහන්සේගේ වචනේ අප පෝෂණය කළ මැනව දෙවි පියාණනි වහන්සේගේ දයාතර මේ සියලු දේ බාර කරන කැප කරනවා දෙවි පියාණනි මේ කිදස් නාසයේ සංසික්ෂිතති මහෝත්තම නාමයෙන් ආමේන් 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 ආමේන්. පාන්දර 4ට පැවැත්වෙන යාඥාවන් වලට ඔබට එකතු වෙන්න පුළුවන්. ඒකට තාම කාට හරි එකතු වෙන්න බැරුව සිටියා නම් ඒ අය WhatsApp වලින් අපිට අවශ්‍යතාවය කියලා මැසේජ් එකක් දාන්න. ඒ වගේම මේ පහත තිබෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් වලින් ඔබට අපගේ WhatsApp කණ්ඩායම් වලට ඇතුල් වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සිකුරාදට අපි පවත්වන निराहार දේව මෙහෙය අපි පවත්වනවා. ඒ වගේම අද සබත් දේව මෙහෙය අපි පවත්වමින් සිටින්නේ. අද හවස 3න් පස්සේ ලෝකේ ඕනම රටක ඉඳගෙන YouTube හරහා ශ්‍රී ලංකා වෙලාවෙන් හවස 3ට දේව මෙහෙයට එකතු වෙන්න පුළුවන්. දුරකථන ඇමතුම් ලබා ගන්න අය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වෙලාවෙන් දවල් 12ට කලින් උදේවරුවේ ඇමතුම් ලබා ගන්න. අපි අද දෙවියන් වහන්සේ ලබා දෙන පණිවිඩය වෙතට අපගේ සිත් යොමු කරමු. මේ
පසු කරගෙන යන කාලය කුමක්ද කියන එක ගැන අපි පහුගිය අවස්ථාවලත් අධ්‍යයනය කළා. අපි විශේෂ යාඥාවන් වල වැඩි වශයෙන් යෙදී සිටින කාලයක් තුල තමයි අපි සිටින්නේ. ඒ වගේම අපිට එක එක්කෙනාට හැකි ආකාරයෙන් निराहार යාඥාවන් වල මේ කාලේ පාස්කු කාලේ දක්වා निराहार යාඥාවන් වල යෙදෙන්න කියලා අපි පහුගිය සතියේ උපදෙස් ලබා දුන්නා. ඉතින් ගොඩක් අය ඒ निराहार යාඥාවන් වල යෙදිලා සිටිනවා. කොහොම හරි මේ පසු කරගෙන යන්නේ අපි පාස්කුවට සූදානම් වන කාල වකවානුව. මේ වගේ කාලෙක ජේසුස් වහන්සේ පාස්කුවට සූදානම් වෙමින් හිටපු මෙබඳු සමයක උන්වහන්සේ මිනිස්යන්ට Taman ළඟ හිටපු සියලු ගෝලයන්ට කතා කරලා කියනවා දැන් මගේ ඉක්ුත්ව යාමේ කාලය ආසන්නයි. පාස්කු ආසන්න වෙන විට උන්වහන්සේ දන්නව කොහොමත් උන්වහන්සේට විඳින්නට වෙන වේදනාව සහ උන්වහන්සේට මිය යන්නට සිදුවන බව උන්වහන්සේ දන්න බැවින් උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට කතා කරලා කිව්වා දැන් මාගේ ඉක්ුත් වීමට කාලය ආසන්නයි. මම තව ස්වල්ප කලකින් නුඹලා අතරින් වෙන් වෙලා යනවා. හැබැයි ඒ වෙනුවට වෙන සැනසිලිදායකයන්න් වහන්සේ කෙනෙක් නුඹලා කෙරෙහි පැමිණෙනවා. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. මෙන්න මේ ශුද්ධාත්මයන් වහන්සේ ලබා දීම සම්බන්ධයෙන් ජේසුස් වහන්සේ මෙබඳු කාලයක තමන්ගේ ගෝලයන්ට පොරොන්දු වෙනවා. යොහාන් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ තමයි මේක විස්තර වෙන්නේ. යොහාන් 16 වෙනි පරිච්ඡේදය 7 සිට 15ට කියමු. 7 වන පදය සම්පූර්ණයෙන් අපි මේ වෙලාවේ කියවමු. මම නුඹලාට සැබෑව කියමි. මාගේ අහක්ව යෑම නුඹලාට ඔන් කරගන්න. ලෑස්ති වෙලා ඉන්න බයිබලයේ කියවන කැමරේ ඔන් කරගන්න. ප්‍රයෝජනවත් නිසාද මා අහක්ව නොගියොත් සැනසිලිකාරයන්න් වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත. නුඹලාත් ගියොත් උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි. උන්වහන්සේ ආකල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චයද ගැනද ලෝකයාට ආවාගෙන සේක පාපය ගැනත් හරි කියන එතනින් නතර කරන්න. 7 විතරයි. එසේ වී නමුත් මම නුඹලාට සැබෑව කියමි. මාගේ අහක්ව යාම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත් සැනසිලි කාර්යානන් වහන්සේ මා ළඟට එන්නේ නැත. නමුත් ගියොත් උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි. ජේසුස් වහන්සේ මෙබඳු සමයක පොරොන්දු වෙනවා මගේ නික්මයාම ආසන්නයි. දැන් ඒ වෙනුවට ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි ප්‍රකාශ වෙනවා. උන්වහන්සේ නුඹලා වෙතට පැමිණෙනවා. ඒ වගේම යොහාන් පොතේ 14 වන පරිච්ඡේදය 15 සිට 18 දක්වා පදවල ජේසුස් වහන්සේ නැවත තම ගෝලයන්ට පොරොන්දු වෙනවා ශුද්ධාත්මයන් වහන්සේ එවන බවට. අපි මේ කොටස කියවමු. යොහාන් 14 15 සිට 18 දක්වා. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්නාහුය. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ. එවිට උන්වහන්සේ නුඹලාට සමග සදාකාලම සිටින පිණිස වෙන සැනසිලිකාරයන්කු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයන්ෝ සත්‍යවාදී ආත්මයන්න් වහන්සේ උන්වහන්සේ පිළිගන්නට ලෝකයාට බැරි. මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේ අඳුනන්නාහුය. මක්නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. නුඹලා තුලෙහි සිටිනසේක. නුඹලා අහක්ව නාරින්නෙමි. නුඹලා වෙතට එමි. හරි. නුඹලාව අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට ශුද්ධාත්මයන් වහන්සේව ලබා දෙනවා. නුඹලා තනි වෙන්නේ නැහැ. මම ගියා කියලා ශුද්ධාත්මයන් වහන්සේ පියාණන් වහන්සේ විසින් ලබා දෙනවා.
ඒ ශුද්ධාත්මයන් වහන්සේ දෙන්නේ කොච්චර කාලයකටද? එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්හිම සිටින පිණිස සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. සැනසිලිකාරයානෝ සත්‍යතාවේ ආත්මයන් වහන්සේය. ඉතින් මෙන්න මේ ශුද්ධාත්මයන් වහන්සේව අපිට ලබා දෙන බවට ජේසුස් වහන්සේ පොරොන්දු වුණා පාස්කු කාලය ආසන්න වෙද්දී. උන්වහන්සේගේ සමුගැනීම ආසන්න වෙද්දී. දැන් ගෝලයන්ට ශුද්ධාත්මයන් වහන්සේ ගැන කියද්දී ශුද්ධාත්මයන් වහන්සේ ගැන ඇත්තටම ඊශ්‍රායල් ජනතාවට ලොකු අවබෝධයක් ඒ වන විටත් තිබුණා. ශුද්ධාත්මයන් වහන්සේ මේ ඊශ්‍රායල් ජනතාව සමග ක්‍රියා කළේ ජේසුස් වහන්සේගෙන් පසුව පමණක් නොවෙයි. උන්වහන්සේ එනටත් පෙර සිට ශුද්ධාත්මයන් වහන්සේ විටින් විට මේ ලියවිල්ල තුල අපි දකිනවා එක් එක් අය සමග ක්‍රියා කරන විදිහ. දැන් අපිට පොරොන්දු වුණා ශුද්ධාත්මයන් වහන්සේ ලබා දෙනවා. සත්‍යතාවේ ආත්මයන් වහන්සේ අපිට ලබා දෙනවා. උන්වහන්සේව ලෝකෙට පිළිගන්න බෑ. හැබැයි අපිට උන්වහන්සේව හැඟෙන්න දැනෙන්න අපිට පිළිගන්න උන්වහන්සේව අඳුන ගැනීමට අවස්ථාව ලබා දෙන බව තමයි ජේසුස් වහන්සේ කිව්වේ. දැන් අපි අඳුර ගන්න ඕන ශුද්ධාත්මයන් වහන්සේ කවුද කියලා ඉස්සෙල්ලම. ඒ වගේම උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ. එතකොට කවුද මේ අපිට පොරොන්දු වුණු මෙබඳු සමයක අපිට ලබා දෙනවා කියලා පොරොන්දු වුණ ශුද්ධාත්මයන් වහන්සේ කවුද? මේ ගැන අපි මේ ලියවිල්ල තුලින් අධ්‍යයනය කරමු. දැන් මේ කතාව ජේසුස් වහන්සේ තම ගෝලයන්ට කියනකොට ශුද්ධාත්මයන් වහන්සේ ගැන දැන් වර්තමාන සභාවට තියෙන අවබෝධය මේ ගෝලයන්ට තිබුණේ නැහැ. ඒ වුණාට මේ ගෝලයන්ට ජේසුස් වහන්සේ මීට පෙර මේ පරණ ගිවිසුම් ඇසුරෙන් ඒ පැරණි ඉතිහාස කතා ඇසුරෙන් උගන්වපු දේවල් අනුව ගෝලයෝ දැනගෙන හිටියා කවුද මේ වන්නේ යන්නේ කියලා. ඒ උන්වහන්සේව අඳුනගෙන සිටියා කවුද මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන එක ගැන අවබෝධයක් තිබුණා. දැන් අපිටත් ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද කියන එක ගැන අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. බොහෝ දෙනෙක් කිතුණුවන් වශයෙන් ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරලා තිබෙනවා. ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම ගැනත් බොහෝ දෙනෙක් උනන්දුවෙන් සිටිනවා. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ ඇත්තටම කවුද? මොන වගේ කෙනෙක්ද? උන්වහන්සේට මොනවද කරන්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේට? ඒ කියන්නේ මොන වගේ දේවල්ද උන්වහන්සේ කරලා තියෙන්නේ? උන්වහන්සේ මොන වගේ ස්වරූපයක්ද? උන්වහන්සේ අතීතයේ කොහොමද මිනිසුත් එක්ක වැඩ කළේ? උන්වහන්සේව අඳුරගන්න ලෝකෙට බෑ. ඒක තමයි මේ කියන්නේ. ඒ සැනසිලිකාරයානෝ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ. හැබැයි උන්වහන්සේව පිළිගන්නට ලෝකයාට බැරිය. මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුරන්නේවත් නැත. නමුත් නුඹලා උන්වහන්සේව අඳුර ගන්නවා. දැන් අපි අද සූදානම් වෙන්නේ උන්වහන්සේව අඳුර ගන්න. ඔබ හැමෝම කැමැත්තෙන් ඇති කියලා අපි විශ්වාස කරනවා ශුද්ධාත්මයන් වහන්සේව අඳුර ගන්න. ශුද්ධාත්මයන් වහන්සේව අඳුනගමු අපි කවුද කියලා. මොන වගේ කෙනෙක්ද? දැන් අපි ආරාධනා කරනවා. අදත් අපි ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරා. එන්න කියලා අපි තුලට. අපි නිරන්තරයෙන්ම උන්වහන්සේත් එක්ක සම්බන්ධ වීම ගැන ශුද්ධාත්ම බලය ගැන කතා කරනවා. අපි නිරාහාර දවසේ ශුද්ධාත්ම යාඥාව කියලා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේව අප තුලට එන්න කියලා අපි ගොඩක් ආරාධනා කරනවා. හැබැයි අපිට ශුද්ධාත්මයන් වහන්සේ මොන වගේ කෙනෙක්ද? උන්වහන්සේගේ බලය සහ උන්වහන්සේ සතු අසීමිත හැකියාවන් උන්වහන්සේට මොනවද කරන්න පුළුවන් කියන එක ගැන අවබෝධය ඉතා ස්වල්ප මට්ටමක තිබෙනවා අපිට. ඒ නිසා අපි මේ ලියවිලි ඇසුරෙන් තේරුම් ගන්නට අවශ්‍යයි ඇත්තටම ශුද්ධාත්මයන් වහන්සේ කවුද කියන එක පිළිබඳව. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියම අපිට අපි තුල මොනවද සිද්ධ වෙන්නේ කියන එක ගැන ඔබට ඉදිරි සතියේ අඟහරුවාදා දවසේ අපි අන්තර්ජාලයට නිකුත් කරන දේවමෙහිය තුල ඒ දේශනය තුල ඔබට ඉගෙන ගන්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට පැමුණුනාම ඔබ තුල සිදුවන ආත්මික පරිවර්තනය සහ ශුද්ධාත්මයන් වහන්සේ ඔබව ගොඩනගන විදිහ ඔබට මොනවද ඇත්තටම ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට පැමුණුනාම ඒක ඔබට දැනෙන්නේ හැඟෙන්නේ කොහොමද? ඔබගේ ජීවිතේ උන්වහන්සේ ක්‍රියා කරන විදිහ මේ සතිය අඟහරුවාදට ඔබට ඒක YouTube හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. අද අපි සූදානම් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කවුද කියන එක ගැන හඳුන ගන්න. මේ සඳහා අපි අනිවාර්යෙන්ම මේ ලියවිලි වලට අවධානය දෙන්න අවශ්‍යයි. මේ ලියවිලි වල ඉතිහාසය වෙතට අපිට යන්න සිදු වෙනවා.
සුද්ධාත්මයන් වහන්සේ දෙන බවට මිනිස්යන්ට ගෝලයන්ට ජේසුස් වහන්සේ පොරොන්දු උනේ නවගිවිසුමේ වුණාට සුද්ධාත්මයන් වහන්සේ මිනිස්යන් සමග ක්‍රියා කිරීමට කටයුතු කළේ නවගිවිසුමේ ඉඳලා පමණක් නොවේ. ඊතා අතීත ලියවිලිවල ඉඳලා ඒ අතීත ඉතිහාස කාලවල ඉඳලා සුද්ධාත්මයන් වහන්සේ මිනිස්යන් සමග ක්‍රියා කළා. ජලගැල්මෙන් ලෝකේ විනාශ කරන්න පෙර දෙවියන් වහන්සේ කියනවා මාගේ ආත්මයට නිතරම මේ මිනිස්යන් සමග තර්ක කරමින් මිනිස්යන්ගේ පාපය මේ විදිහට දරාගෙන ඉන්න අමාරුයි කියලා කියනවා. මගේ ආත්මයට මිනිස්යන් සමග නිරන්තරයෙන් තර්ක කර කර ඉන්න අමාරුයි. එම නිසා මිනිස්යාගේ ආයු කාලය අඩු වෙනවා. ඒ වගේම පොළොවට ජලගැල්මකින් මේ විනිශ්චය පැමිණෙන බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ කතාව විස්තර වෙන්නේ උත්පත්ති පොතේ ජලගැල්ම සිදුවෙන කාලේ. ඊටත් එහා අතීතයට ගියොතින් අපි උත්පත්ති පොතේ මුල්ම පරිච්ඡේදයට එනකොට අපි දකිනවා පළවෙනි පරිච්ඡේදයේ ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. ඒ වෙලාවේ පොළව හිස්ව පාවලුව තිබුණා. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඒ ජල මතුවේහි හැසිරෙමින් සිටියා. මුල් මැවිල්ල පටන් ගන්න මොහොතේම සුද්ධාත්මයන් වහන්සේ ඒ මැවීමේ ක්‍රියාවලිය තුල සිටි බව උත්පත්ති පොතේ පළමුවන පරිච්ඡේදයේ මුල්ම පද කිහිපේ විස්තර වෙනවා. එතකොට සුද්ධාත්මයන් වහන්සේ දෙන බවට ජේසුස් වහන්සේ නවගිවිසුමේ පොරොන්දු වුණා. සුද්ධාත්මයන් වහන්සේව වැඩි වශයෙන් මේ කිතුණු සභාවන් නවගිවිසුමට ඇතුල් වුණු සභාව තමයි සුද්ධාත්මයන් වහන්සේව වැඩිපුර ලබන්න ඒ ගැන කතා කරන්න යොමු වුණේ. හැබැයි සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව නවගිවිසුමේ අපි පමණක් නොවේ අත්දකින්න ලැබුවේ. අතීත පරම්පරාවන් වල සිට උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා තමයි සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව විස්තර වෙන්නේ. සුද්ධාත්මයන් වහන්සේ නොමැතිව මේ මැවිල්ල මේ தত্ত্বය තියෙන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේගේ ඒ බලය ආත්මය ඒ ජීවනය තමයි මිනිසයාට ලබා දුන්නේ. ජීවන හුස්ම ආදම්ට ලබා දුන් බව එහි විස්තර වෙනවා. මිනිසයාව නිර්මාණය කරපු වෙලාවේ මිනිසයාව භූමියේ පස් වලින් නිර්මාණය කළා. ඔහුට ජීවන හුස්ම ලබා දුන්නා. දෙවියන් වහන්සේගේ ආත්මය මිනිසයා කෙරෙහි තබනු ලැබුවා. ඒ ලබා දුන්න සුද්ධාත්ම ජීවනය තුලින් තමයි මිනිසයා ජීවමාන ප්‍රාණියෙක් බවට පත් උනේ. ඉතින් මෙහෙම එද්දී ඒ ජීවනය දුන්න සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව මිනිසයා ක්‍රියා කරන්න පටන් ගත්තා. උත්පත්ති 5-6 වගේ පරිච්ඡේදවලට එනකොට මිනිසයාගේ ක්‍රියා නපුරු වුණා. නපුරු වෙලා ඔවුන් දූෂ්‍ය වුණා. අන්න ඒ වෙලාවේ තමයි කියන්නේ මගේ ආත්මයට මෙහෙම මේ මිනිස්යන්ගේ අපවිත්‍ර ක්‍රියා සමග තර්ක කර කර තවත් ඉන්න බෑ. ඒ නිසා මිනිස්යාගේ ආයු කාලය අවුරුදු 120කට සීමා වෙනවා. ඒ පමණක් නොවේ මේ යුගය විනිශ්චයකින් නිමා කරනවා කියලා පොළවට ජලගැල්ම එන්නේ ඔන්න ඔය කාලේ. ඉන් පසුව අපි විටින් විට දකිනවා සුද්ධාත්මයන් වහන්සේ මිනිස්යන් තුල ක්‍රියා කරපු ආකාරය. ඊශ්‍රායල් ජාතිය ගොඩනගද්දී ඒ මුල් පියවරුන් තුල ඊශ්‍රායල් ජාතියේ මුල් පියවරුන් ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ් සමග සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා. උන්වහන්සේගේ මඟ පෙන්වීම තුලින් තමයි ඔවුන් දෙවියන් වහන්සේගේ සැලැස්ම තුලට අනුගත වුණේ. ඒ වගේම අපි නික්මයාම පොත පසු කරගෙන ඊශ්‍රායල් ජාතිය කාන්තාරය පහු කරගෙන ආපු ගමන් මාර්ගයේ සිහි කරද්දී යොෂුවා ඊළඟ නායකත්වය ලබා ගනිද්දී දෙවියන් වහන්සේ යොෂුවාට සුද්ධාත්ම ආලේපය ලබා දෙනවා. මෝසෙස් තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා. උන්වහන්සේගේ ආත්මය මෝසෙස් සමග තබා තිබුණා. මෝසෙස් සමග දෙවියන් වහන්සේගේ ආත්මය තබා තිබුණේ යම්සේක්ද යොෂුවා සමගත් එම සුද්ධාත්මයන් වහන්සේ එම බලයෙන්ම එලෙසම ක්‍රියා කරන්නට අවස්ථාව දෙන බව දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. ගණන් කතාව පොතේ 27 වෙනි පරිච්ඡේදය අපි පෙරලා ගමු. ගණන් කතාව පොතේ 27 වන පරිච්ඡේදයට පැමිණෙන කල යොෂුවා සුද්ධාත්මයන් වහන්සේගෙන් ක්‍රියා කරමින් සුද්ධාත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වන ලදුව සුද්ධාත්මයන් වහන්සේ විසින් පුහුණු කරමින් සිටිය බව එම කොටසේ විස්තර වෙනවා. දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරලා කියන්නේ මගේ ආත්මය තිබෙන මිනිසෙක් වන නූන්ගේ පුත්‍ර වූ යොෂුවාව මීළඟ නායකත්වයට කැඳවන්න. එතකොට යොෂුවව මීළඟ නායකත්වයට ගත්තේ නිකං නොවන බව අපිට පැහැදිලි. දෙවියන් වහන්සේගේ ආත්මය යොෂුව සමග ක්‍රියා කළා. නායකත්වයට
කැමති නායකත්වයට සුදුසුකම් තිබෙන තව ගොඩාක් අය ඉන්නේ නැති. හැබැයි යොෂුවා සමග දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කළා. මගේ ආත්මය ඇති කෙනෙක් වන යොෂුවව එම තැනට කැඳවන්න කියලා තමයි දෙවියන් වහන්සේ කිව්වේ. ගණන් කතාව 27 16 සිට 18 දක්වා අපි දැන් කියවමු. ස්වාමින් වහන්සේ කතා කොට මාංශමත් වූ සියල්ලනේ ආත්මවල දෙවියෝ ස්වාමින් වහන්සේ තමන් වහන්සේට සභාවට එඬෙරෙක් නැති බාධා වෙනවත් නොව පිණිස ඔවුන්ට පෙරටුව පිටත්ව යන්ටත් ඔවුන්ට පෙර දුව ඇතුළට එන්ටත් ඔවුන්ට පිටතට ගෙනෙන්ටත් ඇතුළට ගෙන එන්ටත් සභාව කෙරෙහි මිනිසෙ පත් කරන්ට තේකයි කීවේය. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට ආත්මයන් ඇති මිනිසෙනි නුවන්ගේ පුත්‍ර යොෂුවා කැඳවා නුඹේ අත ඔහු පිට තබා ගන්නය. පූජක වූ එලිස්ජාසර් සහ මුළු සභාව ඉදිරියේ ඔහු පිළිතුවා මුගේ හරි එතන විස්තර කරනවා මෝසෙස්ට කතා කරලා කියනවා ආත්මයේ තිබෙන මිනිස්සෙක් වන නූන්ගේ පුත්‍ර වූ යොෂුවව කැඳවන්න මීළඟ නායකත්වයට. දැන් අපි මේ බලන්නේ ජේසුස් වහන්සේ පොරොන්දුනා ගෝලයන්ට ශුද්ධාත්මයන් වහන්සේ ලබා දෙන බවට. එතකොට මේ ශුද්ධාත්මයන් වහන්සේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ අතීතයේ පටන් ක්‍රියා කළ විදිහ අනුව අපි තේරුම් ගන්න යනවා මේ ඇත්තටම මේ කාලේ අපිට මේ දෙනවා කියලා පොරොන්දුනේ. දැන් අපිට යාඥා කරලා ලබා ගන්න පුළුවන් මේ තැනන් වහන්සේ දෙවියන් වහන්සේ විසින් මේ කාලේ ඔබ සියලු දෙනාටම දෙන්න කැමැත්තෙන් ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ කියලා කියන්නේ කවුද මොන වගේ කෙනෙක්ද කියන එක තමයි අපි මේ හොයලා බලන්නේ. යොෂුවා තුල ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා. එම නිසා ශුද්ධාත්මයන් වහන්සේ ඔහු තුල ක්‍රියා කළ බැවින් ඔහුට මීළඟ නායකත්වය ලබා දෙන්න කියලා දෙවියන් වහන්සේ උට මෝසෙස්ට කතා කරලා කිව්වා. ඉතින් යොෂුවා මෙලෙස ශුද්ධාත්මෙන් පූර්ණව ඊශ්‍රායල් ජාතියට මීළඟ නායකත්වය ලබා දුන්නා. ඔහුගේ නායකත්වය ඉතා සාර්ථකව ඔහු ඉදිරියට රැගෙන ගියා. ඔහුගේ නායකත්වයෙන් ඊශ්‍රායල් ජාතිය විශාල ජයග්‍රහණ රැසක් ලබාගෙන දෙන්නට පොරොන්දු වුණු පොරොන්දු දේශය උරුම කර ගැනීමට කටයුතු කළා. මෙලෙස ඔවුන් යුද වදින වෙලාවක සිදු වුණු කතාවක් විස්තර වෙනවා යොෂුව පොතේ 10 වෙනි පරිච්ඡේදයේ. එහි විස්තර වෙනවා යොෂුවා එක වෙලාවක යුද්ධයක් නිමවන තුරු ඒ පහර දෙන්න ගියපු ඒ සතුරු ජාතිය ඔවුන් සැඟවිලා යනව දැක්කම අන්ධකාරයේ වැටිගෙන පැමිණිලා දැන් ඉර අවරට ගියොතින් යුද්ධය නිම කරන්න වෙන්නේ නැහැ. ඒ සතුරු ජාතිය සැඟවිලා එතන දෙවියන් වහන්සේ කරන්න ගියපු සැලැස්ම සිදු වෙන්නේ නැහැ කියලා දැක්කම යොෂුවා අන්ධකාරයේ වැටීම නතර කිරීම සඳහා මොකද්ද කළේ? සූර්යාගේ බැස යාම නතර කරනු ලැබුවා. මෙන්න මේක විස්තර වෙනවා යොෂුව පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 12 සිට 14 වන පදයේ දක්වා. ඒ වෙලාවේ යොෂුවා අහස දෙසට අත් දිගු කරලා සූර්යාට අනකල්ලා කියනවා නුඹ මේ යුද්ධය අවසන් වනතුරු බැහැලා යන්නේ නැතුව මේ අහසේ නතර වෙලා සිටින්න කියලා. යොෂුවා 10 වෙනි පරිච්ඡේදයේ 12 සිට 14 දක්වා අපි දැන් කියවමු. ස්වාමීන් වහන්සේ අම්මණිවරුන් ඊශ්‍රායල් පුත්‍රයන්ට පාවා දුන්නේ දවසේ යොෂුවා ස්වාමීන් වහන්සේට කතා කොට මුළු ඊශ්‍රායල් වරුන්ගේ ඇස් සමුවේදී කියනුවේ එම්බා සූර්ය තෝ චින්යෝන් පිටතට චන්ද්‍රයා හෝ ආයොත් මිතියාවත් පිටතට නැවත සිටියුයයි කීවේ. එවිට සෙනග තමුන්ගේ සතුරන්ගෙන් පරිගන්නා තුරු සූර්යයන් නැවතී සිටියේය. චන්ද්‍රයාද නැවතුනේය. විපවත් යාෂුර්ගේ පොතේ ලියා තිබෙන නොවේද? සූර්යයා සම්පූර්ණ දවස පමණ බැසීමට ඉක්මන් නොවි අහස මැද සිටියේය. ස්වාමින් වහන්සේ මිනිසෙකු හඬ ඇසූ එබඳු දවස ඊම ප්‍රථමයෙන් පසුවටත් නොවිය.
මේ බඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවිය මක්නිසාද ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් උදෙසා සටන් කළසේක. එහි විස්තර වෙනවා ඒ වෙලාවේ යොෂුවා අතදිගු කරලා කිව්වම සූර්යයාට නතර වෙන්න කියලා ඒ මැවිල්ල යොෂුවාගේ වචනය ඇසුවා. යොෂුවා කියපු දේ මේ මැවිල්ල විසින් සවන් දුන්නා. ඇයි එහෙම වුණේ? එහෙම කරන්න හැකියාව ලැබුණේ කොහොමද? ඇයි යොෂුව කියපු දෙයට මැවිල්ල සවන් දුන්නේ? අපිට පැහැදිලි වෙනවා යොෂුව තුල ක්‍රියා කළේ කාගේ ආත්මයද? යොෂුව තුල ක්‍රියා කළේ දෙවියන් වහන්සේගේ ආත්මය. මේ නිසා දෙවියන් වහන්සේගේ ආත්මය සහිතව යොෂුවා කළ අනකිරීම මැවිල්ල පිළිගනු ලැබුවා. මේ විස්තර වෙන්නේ ස්වාමින් වහන්සේ මිනිස්සෙකුගේ හඬ ඇසූ එබඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවිය. දැන් අපි වටහා ගන්න ඕන දේ තමයි අපි දැක්කා යොෂුවා කියලා කියන්නේ ස්වාමින් වහන්සේගේ ආත්මයෙන් පූර්ණ වුණු කෙනෙක්. සුද්ධාත්මයන් වහන්සේ විසින් මෙහෙවනු ලැබූ කෙනෙක්. සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණත්වයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ සැලැස්ම උදෙසා වැඩ කරපු කෙනෙක්. ඒ නිසා මැවිල්ල යොෂුවට කීකරු වුණා. සුද්ධාත්මයන් වහන්සේ යම් කෙනෙක් තුල ක්‍රියා කරනකොට බලන්න සිදුවෙන දේ මේ බල සම්පන්න ක්‍රියාව යුද්ධයේ නිමවන තුරු ඉර නතර වුණා. මෙහෙම දෙයක් ඊට කලින් හෝ පසුව වෙලා නැහැ. මේ මැවිල්ල මිනිස්සෙකුගේ හඬට කීකරු වුණා. මැවිල්ල නතර වෙලා ඉර බැහැලා යන්නේ නැතුව යුද්ධය අවසන් වන තුරු එළිය දුන්නා. ඇයි? සුද්ධාත්මයන් වහන්සේ යොෂුවා සමග සිටියා. නිකං මිනිස්සෙක් නෙමෙයි මේ කියන්නේ. නිකං මේ ආවට ගියාට ඉර නතර වෙන්න කියලා දැන් ටෙස්ට් කරන්න ගියාට හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ඒ මොහොතේ අරමුණ හඳුනා ගන්න පුළුවන් වුණා යොෂුවට. ඒ කොහොමද? ඔහු ආත්මයෙන් පූර්ණ වෙලා සිටියා. සුද්ධාත්මයන් වහන්සේත් එක්ක තමයි යොෂුවා හිටියේ. මෙන්න මේ සුද්ධාත්මයන් වහන්සේව තමයි ජේසුස් වහන්සේ කියන්නේ දැන් මම නුඹලට ලබා දෙනවා කියලා. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන ජේසුස් වහන්සේ මෙබඳු සමයක අපිට දෙන්නට පොරොන්දු වුණු ආත්මයන් වහන්සේ කෙතරම් බල සම්පන්න කෙනෙක්ද? මිනිස්යන්ගේ ජීවිත පරිවර්තනය කළ කෙනෙක්. ඒ වගේම මැවිල්ල හැසිරවීමට ආදිපාත්‍ය බලය තිබෙන කෙනා තමයි සුද්ධාත්මයන් වහන්සේ. ඒ පමණක් නොවේ. අපි විනිශ්චයකාරයාගේ පොතට අවධානය යොමු කරනකොට විනිශ්චයකාරයාගේ පොතේ විස්තර වෙන බොහෝ විනිශ්චයකරුවන් සුද්ධාත්මයෙන් පූර්ණව එම කැඳවීම තුල ක්‍රියා කළ බව අපිට දකින්න පුළුවන්. ඒ අතරින් විශේෂ කැඳවීමලත් විනිශ්චයකරුවෙක් තමයි සැම්සන් කියලා කියන්නේ. සැම්සන් ඉපදුන කාලේ ඉඳලම සුද්ධාත්මයන් වහන්සේ ඔහු කෙරෙහි ක්‍රියා කළා. දෙවියන් වහන්සේගේ ආත්මය සැම්සන් තුල ක්‍රියා කළ බව විනිශ්චයකාරයාගේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. විනිශ්චයකාරයාගේ පොත 13 වෙනි පරිච්ඡේදය 24 සහ 25 යන පද අපි දැන් කියවමු. ඒ ස්ත්‍රී තමෝ පුත්‍රයෙකු වද ඔහුට සම්සොන් යන නම් තැබුවය. දරුවා වැඩුණේය. ස්වාමින් වහන්සේ ඔහුට ආශිර්වාද කළ සේක. ස්වාමින් වහන්සේ ආත්මයේද ෂේරෝහන් එහුලාන්ට අතරේ වූ මහත් ස්වාමින් වහන්සේගේ ආත්මයේද ෂේරාටත් එස්තායෝල්ටත් අතරෙහි වූ මහනේ දාන්හි ඔහු ක්‍රියාවෙහි පොළඹන්නට පටන්ගත් සේක. දෙවියන් වහන්සේගේ ආත්මය සම්සොන් කෙරෙහි පහළ වුණා. සම්සොන් සමග දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කරන්නට පටන් ගත්තා. කුඩා කාලේ ඉඳලම සම්සොන් තුල ක්‍රියා කළේ දෙවියන් වහන්සේගේ ආත්මය සුද්ධාත්මයන් වහන්සේ. ඔහු කුඩා කාලේ ඉඳලම දෙවියන් වහන්සේ එම සුද්ධාත්මයෙන් යුක්තව ඔහුව හසුරවනු ලැබුවා. මෙන්න මේ කියපු ප්‍රදේශවල ඔහු ක්‍රියාවෙහි පොළඹවන්නට පටන් ගත්තා. දෙවියන් වහන්සේට කරන්නට තිබුණු සැලැස්ම සැම්සොන් තුලින් කරවන පිණිස සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ කරන ලද සැම්සොන්ව ඒ වෙතට යොමු කරවනු ලැබුවා. හැබැයි අපි දකිනවා මේ සැම්සන්ගේ කතාව කියවගෙන යද්දී සැම්සන් දෙවියන් වහන්සේට විරුද්ධව දෙවියන් වහන්සේ එපා කියපු දේවල් රැසක්ම කරපු කෙනෙක්. ඔහුට කිව්වා නුඹ කුඩා කාලේ ඉඳලම නුඹගේ හිසකෙස් කපන්න බෑ. නුඹ නාසරීය කෙනෙක් විදිහට, ඒ කියන්නේ කුඩා කාලේ ඉඳලම දෙවියන් වහන්සේගේ සේවයට කැපවුණු කෙනෙක් විදිහට තමයි නුඹ හැදෙන්න වැඩෙන්න ඕන. ජේසුස් වහන්සේත් ඒ වගේ තමයි කුඩා කාලේ ඉඳලම තමයි සේවයට කැප වෙලා හැදුනේ.
ඒ වගේම මේ සැම්සන්ටත් කිව්වා නුඹ කුඩා කාලේ ඉඳලම වෙන් වෙන්න ඕනේ. ඒක නිසා නුඹ හිසකෙස් කපන්න බෑ. නුඹ හිසකෙස් කැපුවොතින් නුඹට දීලා තිබෙන ආලේපය බලය මගේ බලය නුඹ කෙරෙන් පහවල යනවා කියලා සැම්සන්ට කියලා තිබුණා. ඒ කතාව මේ විනිශ්චයකාරයාගේ පොත්වල ඉදිරි කොටස් කියවද්දී ඔබට දකින්න පුළුවන්. විනිශ්චයකාරයාගේ 13, 14, 15 වගේ පරිච්ඡේදවල විස්තර වෙන්නේ මේ සැම්සන්ගේ කතාව. එහිදී අපි දකිනවා මේ සැම්සන්ට කිව්ව දේ මේ හිසකෙස් කපන්න එපා. ඒක රැකගෙන ඉන්න. ඒක කැපුවොත් හදිසියවත් නුඹට දුන්න මේ බලය නැති වෙනවා කියලා දෙවියන් වහන්සේ කිව්වා. හැබැයි සැම්සන් තමන්ගේ හිතුමනාපෙට දේවල් කරන්න ගිහිල්ලා විවිධ දේවල් වල පැටලිලා ඔහු අන්තිමට තමන්ගේ ඒ රහස දෙවියන් වහන්සේ ඔහුගේ බලය රඳවා ගැනීමට දුන්න රහස අන්‍ය ජාතික ස්ත්‍රියකට අනාවරණය කරනු ලැබුවා. ඒ නිසා ඔහුට තමන්ගේ හිසකෙස් නැති වුණා. අන්‍ය ජාතික සතුරන් ඇවිල්ලා ඔහුගේ බලය රැඳිලා තිබෙනවා කියපු මේ හිසකෙස් කපා දැමනු ලැබුවා. එවිට දෙවියන් වහන්සේ කියපු විදිහටම එම සැම්සන්ට දීලා තිබුණු බලය නැති වුණා. එතෙක් කලක් බලය රඳවගෙන හිටපු කිසිම කෙනෙක්ට මෙල්ල කරගන්න බැරුව සතුරන්ට මහා අභියෝගයක් වෙලා හිටපු සැම්සන් සතුරන්ගේ අතට හසු වුණා. ඉතින් එහෙම වුණාට පස්සේ සැම්සන්ට තේරුණා තමන් කොච්චර අනුවන කමක්ද කරලා තිබෙන්නේ. තමන් විශ්වාස කරලා ක්‍රියා කරපු මේ ස්ත්‍රිය තමන්ව පාවල දුන්න බව ඒ වෙලාවේ තේරුම් ගත්තා. හැබැයි ඔහු දැනගත්තා දැන් මගේ හිසකෙස් නැති වෙලා. දෙවියන් වහන්සේ පොරොන්දු වුණේ නුඹ මේක රැකගත්තොත් මම නුඹට නුඹේ බලය රැකලා දෙනවා. මේක තියනකන් තමයි නුඹේ බලය තියෙන්නේ කියලා කිව්වා. හැබැයි ඒක නැති වුණාම සැම්සන් ඒ ගැන බොහෝ වේදනාවට පත් වුණා. ඔහු දැනගත්ත තමන් වැටෙන්නටත් විනාශයටත් සතුරන්ගේ අතට පත් වෙලා තිබෙනවා කියලා. ඉතින් සතුරෝ ඔහුව අරගෙන ගිහිල්ලා ඔවුන්ගේ ක්‍රීඩා මණ්ඩපයක ගැට ගහලා ඔහුට විහිළු කරමින් ස්ත්‍රීන් සහ පුරුෂයන් විශාල ප්‍රමාණයක් ඒ සතුරු ජාතියේ පිලිස්වරුන්ගේ අධිපතීන් නැවිල්ලා මෙච්චර කාලයක් එම පිලිස්ති ජාතියට වදයක් වෙලා තිබුණ ඔවුන්ට අභියෝගයක් වෙලා තිබුණු සැම්සන්ව ඔහුගේ බලය දැන් සිඳිලා ගිහිල්ලා නිසා ඔහුව ඒ විශාල ක්‍රීඩා මණ්ඩපයේ දැවැන්ත කණු දෙකක ගල් කණු දෙකක ගැට ගහලා ඔහුට විහිළු කරන්න ඔහු ඉදිරියේ තමන් ලැබු ජය සමරන්නට පටන්ගෙන හිටියා. ඒ වෙලාවේ සැම්සන් හඬා වැටිලා තමන් විසින් කරපු මෝඩකම ගැන අනුවනකම් ගැන පසුතැවිලි වෙලා නැවත ස්වාමින් වහන්සේට යාඥා කරන්න පටන් ගත්තා. විනිශ්චයකාරයාගේ පොත 16 වන පරිච්ඡේදය මෙන්න මේ කොටස විස්තර වෙනවා. විනිශ්චයකාරයාගේ පොත 16 27 සිට 30 දක්වා මේ දේ විස්තර වෙනවා. සැම්සොන්ගේ S2 උගුලවලා තිබුණා සතුරු හමුදාවන් විසින් මේ වෙලාවේ. ඔහු දැඩි වේදනාවකින් අර ස්ත්‍රී පුරුෂයෝ 3000ක් පමණ ඒ ක්‍රීඩා ශාලාවේ රැස් වෙලා විශාල ගොඩනැගිල්ලක් එහි ඒ අධිපතීන් විනෝද වෙමින් ලැබපු ජය සමරමින් හිටියා. දැන් මෙතනින් එහාට අපිට ඊශ්‍රායලයේ අභියෝගයක් නොවේයි. ඔවුන්ගේ විනිශ්චයකරුවා සැම්සන් දැන් අපි අල්ලගෙන අපේ අත්අඩංගුවේ ඔහුගේ බලය දැන් අපි බින්දා කියන ප්‍රීතිය සමරමින් හිටියා. මේ වෙලාවේ සැම්සන් තමන් අතින් වෙච්ච වැරදි ගැන පසුතැවෙන්නට පටන් ගත්තා. ඔහු ස්වාමින් වහන්සේට යාඥා කළා. හඬමින් ස්වාමින් වහන්සේගෙන් අයද සිටියා. ස්වාමිනී නැවත මාව සිහි කළ මැනව කියලා. 28 වෙනි 16 වන පරිච්ඡේදයේ 28 වන පදයේ සිට 30 වන පදයේ දක්වා අපි දැන් කියවමු. ස්වාමින් වහන්සේට යාඥා කොට අනේ ස්වාමියෝ දෙවියන් වහන්සේ මා සිහි කළ මැනව. අනේ දෙවියන් වහන්සේ මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තිවරුන්ගෙන් එකවරම පලි ගන්න පිණිස මේ පමණ මා බලවත් කළ මැනවයි කීවේ. එවිට සම්හන් ගෘහය ඉසුළුවන්ු මැද කුළුණු දෙක එකින් දකුණකින් එකක් වමතින් තබමින් පිලිස්තිවරුන් සමග නසින්නයි කියා තමාගේ මුළු ශක්තියෙන් නැඹුරු වුණේය. එවිට ගෘහයේ අධිපතිවරුන් සහ එහි සිටි මුළු සෙනග සිට වැටුණේය. මෙසේ ඔහු ජීවත්ව සිටියේදී මැරු අයට වඩා ඔහුගේ මරණයේදී මැරු අය වැඩි වූහ.
ඔහුට වැරදුණු තැන ගැන පසුතැවිලි වෙලා නැවත දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලලා ස්වාමීන් නැවත වතාවක් මට ඒ බලය දෙන්න කියලා උන්වහන්සේගෙන් බලය ඉල්ලුවා. දෙවියන් වහන්සේ ඔහුට කියලා තිබුණේ නුඹගේ හිසකෙස් රැඳිලා තිබුණොත් තමයි බලය තිබෙන්නේ. හැබැයි දැන් ඔහුට ඔහුගේ හිසකෙස් කපලා දාලා. ඒ වුණාට අපි දැක්කා මේ සැම්සන් කියන විනිශ්චයකරුවා කැඳවන වෙලාවේ ඔහු කුඩා කාලයේ සිටම දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඔහු පූර්ණවයි කැඳවනු ලැබුවේ. දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු තුල ක්‍රියා කරනු ලැබුවා. ඔහුගේ බලය රඳව ගන්නට දුන්න ඒ කැපකිරීම ඔහු තුල නැති වුණත් ඒ කැපකිරීම ඔහු බිඳගෙන සිටියත් ශුද්ධාත්මයන් වහන්සේ නැවත වතාවක් ඔහුට බලය දෙනු ලැබුණා. ඒ අවස්ථාවේ ඒ සතුරු ජාතියට ඒ ඊශ්‍රායලරුන්ට විරුද්ධව ජයගෝසා නගලා ඒ ලැබපු ජය සමරමින් හිටපු සතුරු ජාතියට එකවර පහර දෙන්නට විශාල බලයක් ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔහුට එම මොහොතේ ලබා දුන්නා. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් තමයි සැම්සන් ක්‍රියා කළේ. සැම්සන්ට බලය රඳව ගන්න කියලා ඔහුට දුන්න කැපකිරීම ඔහු නැති කරගත්තා. ඒ වුණාට නැවත වතාවක් ස්වාමින් වහන්සේගේ ආත්මය ඔහුට මෙතෙක් නොතිබුණු ශක්තියක් මේ මොහොතේ ලබා දුන්නා සතුරන්ගෙන් ජය ගැනීම සඳහා. ශුද්ධාත්මයන් වහන්සේට එලෙස බලය ලබා දීමේ හැකියාව තිබුණා. අතීතයේ මේ ලියවිලි අපි කියවලා බලද්දී අපිට පැහැදිලි වෙන්නේ උන්වහන්සේ විවිධ පැතිවලින් විවිධ ආකාරවලින් ඊශ්‍රායල් ජාතියේ මිනිසයන් මේ බයිබලයේ විස්තර වෙන විවිධ චරිත සමග ක්‍රියා කළ ආකාරය. ඒ වගේම අපි දකිනවා පළවෙනි සාමුවෙල් පොතේ 10 වෙනි පරිච්ඡේදය වෙතට පැමිණෙද්දී සාවුල්ව ආලේප කරනු ලබනවා රජකමට. කොහොමද ආලේප කළේ? ඔහුව රජකමට ආලේප කළ සැනින් ඔහුට මොකද්ද සිදු වුණු දේ? පළවෙනි සාමුවෙල් පොතේ 10 වෙනි පරිච්ඡේදය 5 වන පදයේ සිට 6 වන පදයේ දක්වා අපි කියවන්න සූදානම් කරගමු. එහි විස්තර වෙනවා සාමුවෙල් කියන අනාගත වක්තෘවලා ගිහිල්ලා ඊශ්‍රායලයේ මුළු වතාවට කැඳවනු ලැබූ සාවුල් කියන රජතුමාව ආලේප කළ මොහොත. ඒ ආලේප කිරීමත් සමග දෙවියන් වහන්සේගේ ආත්මය, ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ආනුභා සම්පන්නව සාවුල් කෙරෙහි බැස ආ බව එහි විස්තර වෙනවා. පළවෙනි සාමුවෙල් 10 වෙනි පරිච්ඡේදය 5 සිට 6 දක්වා අපි දැන් කියවමු. ඊට පසුව නුඹලා ෆිලිස්තිවරුන්ගෙන් මුළු සමුදාය සිට දෙවියන් වහන්සේගේ කන්දට පැමිණියේ. නුඹ එහි නුඹලාට ඇතුල් වන විට ප්‍රපේත කණ්ඩායම් වලින් තමුන්ට පෙරටුව වීණාවක්ද ස්තබානක්ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්ම වාක්‍ය පවසමින් උස්තැන්මින් බැස එනවා නුඹලාට සම්භවන එවිට ස්වාමීන් වහන්සේ ආත්මය ආනුභාව ගන්නව නුඹ කෙරෙහින් බලවත් ලෙස පැමිණෙන්නේය. නුඹ ඔවුන් සමග ධර්ම වාක්‍ය පවසමින් අන්‍යාකාර මිනිසෙක් වන්නේය. මේ ලක්ෂණ නුඹලාට පැමිණි කල දැන් මගේ ආත්මය දෙවියන් වහන්සේගේ ආත්මය නුඹ කෙරෙහි ආනුභා සම්පන්නව ප්‍රකාශ වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඒ රජකමට ආලේප කරපු වෙලාවේ සාවුල් කෙරෙහි ප්‍රකාශ වුණා. එතකොට ඊශ්‍රායලය පාලනය කරපු රජවරුන්ව ආලේප කරනු ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේගෙන්. දෙවියන් වහන්සේගේ ආත්මය ආනුභා සම්පන්නව ඒ රජකමට ආලේප කරන ලද සාවුල් කෙරෙහි ප්‍රකාශ වුණා. ඔහු වෙතට බැස එනු ලැබුවා. ඒ සමගම ඔහු ඒ ප්‍රොපේතවරුන් සමග එකතු වෙලා ධර්ම වාක්‍ය පවසන්නටත් අන්‍යාකාර මිනිසෙක් විදිහට වෙනස්ම පුද්ගලයෙක් විදිහට දෙවියන් වහන්සේගේ ආත්මයෙන් යුක්තව ක්‍රියා කරන්නටත් කටයුතු කළා. ශුද්ධාත්මයන් වහන්සේ ආනුභා සම්පන්නව ප්‍රකාශ වුණා ඊශ්‍රායලයේ රජ කෙනෙක් ආලේප කරන විට රජවරු තුල දෙවියන් වහන්සේ විසින් ආලේප කරනු ලැබූ දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබූ රජ කෙනෙක් ශුද්ධාත්ම ආලේපයෙන් යුක්තව තමයි පැමිණෙන්නේ. ඒ වගේම අපි දකිනවා සාවුල් පසු කාලයක දෙවියන් වහන්සේට අකීකරු වුණාට පසුව දාවිත්ව මීළඟ රජු විදිහට කැඳවනවා. දාවිත්ව රජකමට කැඳවන වෙලාවෙත් ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඔහුව ආලේප කරනු ලැබුවේ. සාමුවෙල් අනාගත වක්තෘවලා ගිහිල්ලා ඔහුගේ තෙලින් ඔහුව ගල්වල ආලේප කරන විට ශුද්ධාත්මයන් වහන්සේව දාවිත් කෙරෙහි ප්‍රකාශ වුණා. ඊශ්‍රායලයේ රජවරු දෙවියන් වහන්සේ විසින් කැඳවන විට ආලේප කරන විට ඔවුන්ව ශුද්ධාත්ම බලයෙන් පුරවනු ලැබුවා.
ඒ කොටස අපි බලමු. පළවෙනි සාමුවෙල් පොත 16 වෙනි පරිච්ඡේදය 11 සිට 13 වෙනි පදයේ දක්වා මෙන්න මේක විස්තර වෙනවා. 1 සාමුවෙල් 16 11 සිට 13. දාවිත්ව රජකමට ආලේප කළා. ඒ ආලේප කළේ නිකන් නෙමේ, රජකමකට ආලේප කරන විට ශුද්ධාත්මයන් වහන්සේ ඔහු කෙරෙහි ප්‍රකාශ වුණා. අපි ඒ කොටස දැන් කියවමු. නුඹේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවා දැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කතා කොට තව ඉතිරිව සිටින්නේ බාලයාය. ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා යයි කීවේය. සාමුවෙල්ද කෙනෙක් යවා ඔහු ගෙන්වා පන්න. ඔහු මෙහි එනතුරු අපි කෑමට ඉඳ නොගන්නෙමු යයි යෙස්සේට කීය. එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රාතු පාටව ශෝභමාන පෙනීමක් ඇතුව රූප සම්පන්නව සිටියේය. ස්වාමීන් වහන්සේ නැගිට මොහු ආලේප කරපන්න. මොහු ඒ තැනැත්තා යයි කීසේක. එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේප කළසේක. එදින පටන් ස්වාමීන් වහන්සේගේ ආත්මය ආනුභාව සම්පන්නව දාවිද් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය. මේකේ විස්තර වෙන්නේ මොකද්ද? තෙල් කුලාව රැගෙන සාමුවෙල් කියන අනාගත වක්තෘවරයා දාවිත්ව රජකමට ආලේප කරන මොහොතේ මොකද්ද උනේ? ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය ආනුභාව සම්පන්නව දාවිත් කෙරෙහි පැමුණුණා. දැන් මෙන්න මේ රජවරුන් කෙරෙහි බැස ආපු ඊශ්‍රායලයේ පාලකයන් රජවරුන්ව ආලේප කරන විට ඔවුන් කෙරෙහි ආනුභාව සම්පන්නව බැස එන ලද ආත්මය තමයි අපිට ශුද්ධාත්මයන් වහන්සේ විදිහට මේ ජේසුස් වහන්සේ පොරොන්දු වෙන්නේ මේ බඳු සමයක අපි අර යොහාන් පොතේ දැක්කා වගේ උන්වහන්සේ පොරොන්දු වෙන්නේ මෙන්න මේ ආත්මය. ඊශ්‍රායලේ රජවරු තුල ක්‍රියා කළපු දෙවියන් වහන්සේ ආලේප කරන වෙලාවේ රජවරුන්ව ඒ රජවරුන් තුල ක්‍රියා කරපු ආත්මය. ඒ රජවරු ආලේප කළේ මෙන්න මේ ආත්මයෙන්. ඒ වගේම අතීතයේ හිටපු මේ බල සම්පන්න වික්‍රමාන්විත විනිශ්චයකරුවන්ව ආලේප කරනු ලැබුවේ මෙන්න මේ ශුද්ධාත්මයෙන්. ඒ වගේම අතීතයේ හිටපු ඒ නායකයන් යොෂුවා වගේ බල සම්පන්න කැඳවීමලත් නායකයන් සමග ක්‍රියා කළේ ශුද්ධාත්මයන් වහන්සේ. දෙවියන් වහන්සේගේ ආත්මය ඔවුන් තුල තිබුණා. දැන් ජේසුස් වහන්සේ යොහාන් පොතේ මේ තම ගෝලයන්ට මොකද්ද මේ පොරොන්දු වෙන්නේ? දැන් මම නුඹලගෙන් වෙන් වෙලා යනවා. හැබැයි ඒ වෙනුවට නුඹලා කෙරෙහි බැසෙන්නේ කවුද? මෙන්න මේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒ පමණක් නොවේ. දෙවනි රාජාවලිය පොතේ දෙවනි පරිච්ඡේදය වෙතට අපේ අවධානය යොමු කරමු. දෙක රාජාවලිය දෙවනි පරිච්ඡේදය 8 වන පදයේ සිට 14 වන පදේ දක්වා කියවද්දී අපිට පැහැදිලි වෙනවා මේ එලියා සහ එලීෂා කියන අනාගත වක්තෘවරු. ඔවුන් පමණක් නොවේ ඊශ්‍රායලයේ තව ගොඩාක් බල සම්පන්න කැඳවීමලත් අනාගත වක්තෘවරු රැසක් ක්‍රියා කළා, කටයුතු කළා. විශේෂයෙන් මේ එලියා සහ එලීෂා එලියා තුල ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා මෙන් දෙගුණය කාලයකින් එලීෂා කියන අනාගත වක්තෘවරයා තුල ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා. අන්න ඒ එලියා සහ එලීෂා තුල ක්‍රියා කළ ආත්මය ගැන තමයි මේ ජේසුස් වහන්සේ යොහාන් පොතේ පොරොන්දු වෙන්නේ. දෙවනි රාජාවලිය පොතේ දෙවනි පරිච්ඡේදයේ එලියා සහ එලීෂා තුල මෙන්න මේ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළ බව විස්තර වෙනවා. අපි ඒ කොටස කියවමු. දෙක රාජාවලිය 2 8 සිට 14 දක්වා. තමාගේ උතුරු ශාලිය රැගෙන අකුලා වතුර ගැසීය වතුර දැසට බෙදී ගියේය. ඒ දෙදෙනා වියලී බිම පිට අනුය. තවද ඔවුන් ඒවට කල එලියා කතා කොට නුඹ මෙතින් මා ගාන්ට පළමුවෙන් නුඹට මගෙන් ඕන දෙයක් ඉල්ලා ගන්න. එලීෂාට කීය. එලීෂාද ඔබට තිබෙන ආත්මයෙන් දෙගුණයක් මා කෙරෙන් පැමිණේවයි කීවේය. ඔහුද නුඹ අමුරු දෙයක් ඉල්ලුවේය. එහෙත් නුඹ විසින් මා ගන්න විට නුඹ මා දුටුවොත් නුඹට එසේ වන්නේය. නැත්හොත් එසේ නොවන්නේයයි කීය. තවද ඔවුන් කතා කර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කොළෝය. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැගී ගියේය. එලීෂා ඒ දැක්ක ඊශ්‍රායල් සත සහ අසුරුවරින් වෙනි වූ මාගේ පියාණනියයි කීවේය. ඔහු නොදුටුවේය. එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ඇවිත්
යෝර්දානයේ අද්දර සිට එලියාගෙන් වැටුණු ඔවුන්ගේ සලුව අරගෙන එලියාගේ දෙව් ස්වාමින් වහන්සේ කොයිද කියා වතුරට ගැස්වේය. ඔවුන් වතුරට ගැසූ විට එය දෑතට බෙදී ගියේය. එලීෂා එගොඩ උනෝය. මොකක්ද එතන විස්තර වෙන්නේ? එලීෂා යෝර්දාන් නදියට තමන්ගේ සලුවෙන් ගසා යෝර්දාන් නදියේ ජලය දෙබෑ කරනු ලැබුවා. මේ දේ එලියා කියන අනාගත වක්‍රවරයාත් කරා. එලියා දෙවියන් වහන්සේගේ ආත්මය සමග ක්‍රියා කළා. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් යුක්තව තමයි එලියා කටයුතු කළේ. ඔහුව ස්වර්ගයට අරගනු ලැබුවා. ඉන්පසුව එලීෂා එම ආත්මයෙන් දෙගුණයක ආලේපයක් ලැබුවා. එලියාගේ සලුව අතට අරගත්ත එලීෂා නැවත හැරී යන වෙලාවේ යෝර්දාන් අද්දරට ඇවිල්ලා එම සලුවෙන් යෝර්දාන් නදියට ගහද්දී එම යෝර්දාන් නදිය නැවත වතාවක් දෙබෑ වුණා. ඒ දෙබෑ වුණ යෝර්දාන් නදිය දිගේ එලීෂා එගොඩ වුණා. කොහොමද එම ආලේපය, එම බලය, ඒ හාස්කම් කිරීමේ ආලේපය ඔහු කෙරෙහි පැමුණුනේ? දෙවියන් වහන්සේගේ ආත්මය ඔවුන් තුල ක්‍රියා කරනු ලැබුවා. එලීෂා ගිහිල්ලා එලියාගෙන් අහන්නේ නුඹ මගේ මොනවද ඉල්ලන්නේ කියලා ඇහුවම එලීෂා ඉල්ලන්නේ ඔබ කෙරෙහි තිබෙන ආත්මය වගේ දෙගුණයක්. ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරනවා වගේ දෙගුණකින් මා තුල එම ආත්මය ක්‍රියා කිරීමට අවස්ථාව දෙන්න කියලා තමයි ඉල්ලුවේ. එම ආත්මය සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව ඔවුන් තුල සිදුවෙමින් පැවතුණා. එලීෂාව ස්වර්ගික ස්ථානවලට කැඳවනු ලැබුවා. එලියාව ස්වර්ගයේ වෙතට කැඳවනු ලැබුවා. එලීෂා නැවත යෝර්දාන් නදිය දෙබෑ කරමින් එයින් එතර වෙලා ගමන් කළා. මෙන්න මේ දේවල් වලට බලය දුන්න ආත්මය කවුද? ඒ බලය ලබා දුන්නේ සුද්ධාත්මයන් වහන්සේ විසින්. මෙලෙස දෙවියන් වහන්සේගේ අනාගත වක්තෘවරුන්ට, රජවරුන්ට, විනිශ්චයකරුවන්ට, ඊශ්‍රායලයේ හිටපු නායකයන්ට, දෙවියන් වහන්සේත් එක්ක බලවත් ගමනක් ගමන් කළ මිනිසයන්ට ආලේපය බලය දුන්න සුද්ධාත්මයන් වහන්සේව නුඹලාටත් ලබා දෙනවා කියන පොරොන්දුව තමයි ජේසුස් වහන්සේ මෙබඳු සමයක පාස්කුවට කලින් ජේසුස් වහන්සේ තම ගෝලයන්ට පොරොන්දු වෙන්නේ. එසේ වී නමුත් මම නුඹලාට සැබෑව කියමි. මාගේ අහක්ව යාම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව ගියොත් සැනසිලිකාරයක් නන් වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත. නමුත් ගියොත් උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි. ඒ වගේම යොහාන් 14 උන්වහන්සේ පොරොන්දු වෙනවා මෙබඳු සමයක නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න හොය. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලමි එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිටස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයානෝ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේය. උන්වහන්සේ පිළිගන්ට ලෝකයාට බැරිය. මක්නිසාද ලෝකයා උන්වහන්සේ හඳුනන්නේවත් උන්වහන්සේ දකින්නේවත් නැත. නුඹලා උන්වහන්සේ හඳුනන්න හොය. මක්නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. නුඹලා කිසිසේත් අනාථව නොහරින්නෙමි කියලා උන්වහන්සේ පොරොන්දු වෙනවා. පොරොන්දුණු ප්‍රකාරයට සුද්ධාත්මයන් වහන්සේ අදටත් ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙබඳු සමයක තමයි ජේසුස් වහන්සේ පොරොන්දු වුණේ සුද්ධාත්මයන් වහන්සේ ලබා දෙන බවට. මේ වගේ සමයක දැන් මේ කාලේ निराහාර යාඥාවන් වල වැඩිපුර යාඥාවෙන් ස්වාමින් වහන්සේගේ පාමුල රැඳී සිටින ඔබ සියලු දෙනාට උන්වහන්සේ පොරොන්දු වෙනවා මෙම සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ නුඹලට ලබා දෙනවා. නුඹලට පුළුවන් උන්වහන්සේ අඳුර ගන්න. ලෝකේ අනික් කට්ටිය උන්වහන්සේ අඳුරන්නේ නැහැ. දැන් නුඹලා මේ ලියවිලි ඇසුරු කරගෙන අඳුනගත්තා. තව මේ ලියවිලි කියවද්දී ඔබට තේරෙයි සුද්ධාත්මයන් වහන්සේ කවුද? එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. සුද්ධාත්මයන් වහන්සේ තමයි මේ ලියවිල්ල මේ විස්තර වෙන සියලු කැඳවීමලත් රජවරුන්ට, පූජකවරුන්ට, අනාගත වක්තවරුන්ට, විනිශ්චයකරුවන්ට සහ ඊශ්‍රායලයේ බල සම්පන්න නායකයන්ට ආලේපය දුන්න, බලය දුන්න සුද්ධාත්මයන් වහන්සේව තමයි දැන් නුඹලා සියලු දෙනාට ලබා දෙනවා කියලා උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙන්නේ. දැන් ඔබට වැටහෙන්න අවශ්‍යයි මෙබඳු කාලෙක ජේසුස් වහන්සේ ඔබට පොරොන්දු වෙන්නේ කුමක්ද? දැන් සුද්ධාත්මයන් වහන්සේට අපි ආරාධනා කරනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන ආරාධනා කරනකොට උන්වහන්සේ මොන වගේ බල සම්පන්න කෙනෙක්ද? මේ දේවල් කියවද්දී අපිට පැහැදිලි වෙනවා. එලියා තුල හිටපු ආත්මය තමයි දැන් අපේ තුලට එන්නේ සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ නැත්තම් එලියා නිකන් මිනිස්සෙක්. එලීෂා එම ආත්මයේ දෙගුණයකින් ක්‍රියා කරනු ලැබුවා. ඒ තරම් බලයක් සුද්ධාත්මයන් වහන්සේට දීලා තිබුණා. සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය එලීෂා තුල නැත්තම් එලීෂා නිකන් මිනිස්සෙක්.
එන එලීෂාගේ සලුවෙන් ගැහුවට යෝර්දානේ දෙබෑ වෙන්නේ නැහැ. යොෂුවා කියන්නේ නිකං මිනිස්සෙක් සුද්ධාත්මයන් වහන්සේ නැත්තම්. මෝසෙස්ට කියන්නේ ආත්මය තිබෙන මිනිස්සෙක් වෙන යොෂුවව කැඳවන්න. ඔහු විශේෂ වෙන්නේ ඇයි? ඔහු තුල සුද්ධාත්මයන් වහන්සේ සිටියා. දාවිත් කියන්නේ නිකන් කොළු ගැටෙක් රජකමකට සුදුසු කෙනෙක් නෙමෙයි. සුද්ධාත්මයන් වහන්සේ නැත්තම්. ඒ නිසා තමයි සාමුවෙල් අනාගත වක්‍රයට ගිහිල්ලා කියන්නේ යන්න ගිහිල්ලා ආලේප කරන්න. මගේ ආත්මයෙන් දාවිත්ව ආලේප කරන්න. දාවිත්ව ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබුවා. ඒ තෙල් වත් කරලා ආලේප කරනකොට ආනුභාව සම්පන්නව ශුද්ධාත්මයන් වහන්සේ දාවිත් තුල ක්‍රියා කරන්න පටන් ගත්තා. මේ ආත්මේ නොමැතිව දාවිත් නිකම් මිනිස්සෙක්. හැබැයි ඔහු විශේෂ කෙනෙක් බවට, ඔහු ඊශ්‍රායලයේ අධිපතියෙක්, රජ කෙනෙක්, අදටත් අපි කතා කරන පුද්ගලයෙක් බවට පත් වුණේ කොහොමද? මෙන්න මේ දිව්‍යමය ආත්මය කරන කොටගෙන දැන් මෙන්න මේ බල සම්පන්න ආත්මයන් වහන්සේට තමයි ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ දේවල් දැනගෙන හෝ නොදැන මෙච්චර කාලයක් ආරාධනා කරලා තිබෙන්නේ. දැන් සුද්ධාත්මයන් වහන්සේට අගෞරව කරන්න බෑ. සුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා. නුඹලට වෙන ඕනම දෙයකට සමාව දෙනවා. හැබැයි නුඹලා සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව කැරලි ගැහුවොත්, නුඹලා සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව කතා කළොත් ඒ දෙයට සමාවක් ලැබෙන්නේ නැහැ. ඇයි? මේ මුළු ලියවිල්ලේ ඉන්න චරිත මේ ඔක්කොම කැඳවීමලත් 16න්ව මේ සියලු බල සම්පන්න ක්‍රියා හැම එකක්ම පසුපස ඉන්නේ කවුද? දෙවියන් වහන්සේගේ බල සම්පන්න ආත්මය. අපි මේ මොහොතේ දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරමු. මෙන්න මේ ආත්මය තමයි මේ බඳු කාලයක ජේසුස් වහන්සේ පොරොන්දුනේ මම නුඹලට ලබා දෙනවා කියලා. මම දැන් නුඹලගෙන් අහක්ව යනවා. මම අහක්ව යන නමුත් ඒ වෙනුවට සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි ප්‍රකාශ වෙනවා. ඉතින් මේ කාලේ ඔබ निराहार යාඥාවන් වල වැඩි වශයෙන් යෙදිලා උන්වහන්සේගේ පාමුල රැඳිලා ඉන්නේ මෙබඳු සමයක ආත්මයන් වහන්සේට ආරාධනා කිරීමටත් උන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණ වීමටත් සිත් යොමු කරගත යුතුයි. හලෙලූයා ස්වාමින් වහන්සේ. අපි මෙච්චර කල් ඔබගේ ආත්මය ගැන ඒ හැටි අවබෝධයක් නොමැතිව සිටියා. ගොඩක් අය හිතනවා සුද්ධාත්මයන් වහන්සේ මේ නවගිවිසුමේ විතරක් සභාවට ප්‍රකාශ වෙනවා කියලා. එහෙම නෑ. මේ ලියවිල්ල හිටපු හැම ආලේපලක් 16ක්ම ආලේප ලැබුවේ සුද්ධාත්මයෙන්. යොෂුවා තුල සුද්ධාත්මයන් වහන්සේ නැත්තම් ඉරට අනකලාට ඉර නතර වෙන්නේ නෑ. හැබැයි දෙවියන් වහන්සේගේ ආත්මය බල සම්පන්නව ඔහු කෙරෙහි වාසය කළා. එබැවින් එදා යුද්ධය නිම කරන තුරු එම්බා සූර්ය නුඹ බැසන ගොස් එළියදී පන්න කිව්වම ඒ දවසේ ඉර නතර වුණා. එදා එලීෂා තම සලුවෙන් යෝර්දානෙට පහර දෙන විට ඒ නදිය බෙදිලා ගියා. ඇයි? එලීෂා නිකම් මිනිසෙක් නම් සලුවකින් ගැහුවට ඒ බඳු හාස්කමක් වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ තුල දෙවියන් වහන්සේගේ ආත්මය බල සම්පන්නව ඇවිලෙමින් තිබුණා. දාවිත් එදා කැටපෝලෙන් ගහලා පිලිස්ති යෝධයව බිම දැමුවා. ඊට පස්සේ ඊශ්‍රායලයේ අධිපතියෙක් විදිහට මුළු ඊශ්‍රායල් ජාතිය එක්සේසත් කරපු බල සම්පන්න රජතුමා. ඔහු තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළේ නැත්නම් ඔහු නිකන් බැටළුව බලා ගන්න තරුණයෙක් පමණයි. ඔහු බල සම්පන්න රජෙක්, අධිපතියෙක්, යුද වීරයෙක් වුණේ කොහොමද? ඔහු තුල ක්‍රියා කළ ආත්මය. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා. එදා සැම්සන් තුල සුද්ධාත්මයන් වහන්සේ කුඩා කල පටන් ක්‍රියා කළා. දෙවියන් වහන්සේ කිව්වා නුඹගේ හිසකෙස් කපනතුරු මේ බලය තිබෙනවා. නුඹ හිසකෙස් කැපුවොත් මම නුඹට දුන්න බලය ක්‍රියා කිරවීමේ ආශිර්වාදය නුඹට නැති වෙනවා. හලෙලූයා. නමුත් ඔහුට වැටෙන්න සිදු වුණා. ඔහු පෙරදුනා. ඔහුගේ අනුවන කමට ඔහු රැවටුණා. ඔහුගේ හිසකෙස් කපනු ලැබුවා. හිසකෙස් කපනු ලැබුවත් එදා ඔහු ඉදිරියේ විහිළු කරමින්, ඔහුව නින්දා කරමින්, ඊශ්‍රායල් ජාතියට මිග කියමින්, ඔවුන්ට නින්දා කොට hina වෙමින් Taman ලැබූ ජය සමරමින් හිටපු පිලිස්ති සතුරු දහස් ගණන් සේනාව ඉදිරියේ නැවත දෙවියන් වහන්සේගේ ආත්මය ආනුභාව සම්පන්නව පහළ වුණා සම්සොන් කෙරෙහි. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. ඔහු පසුතැවිලි වන විට Tamanගේ අතින් සිදුවුණු දුබලකම වරද ගැන සිතා පසුතැවිලි ආත්මයකින් සමා වෙන්න ස්වාමිනී. තව එක අවස්ථාවක් මට දෙන්න කියලා සම්සොන් නිල්ලන වෙලාවේ ඔහුගේ හිසකෙස් තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ ඔහුට දුන්න ගිවිසුම ඒකයි.
උන්වහන්සේ ඔහුත් එක්ක කරපු කිවිසුම ඒකයි. නුඹේ හිසකෙස් තිබෙනකන් නුඹට බලය දෙනවා. නුඹේ නාසරීයකම රැකෙනකම් මන් නුඹට බලය දෙන්නම් කිව්වා. හැබැයි ඒක ඔහු නැති කරගත්තා. ඒ වුණත් ඔහු ඉල්ලද්දි තව එක අවස්ථාවක් දෙන්න කියලා කියද්දී ඔහුව කැඳවන වෙලාවේ ඔහු තුල ආනුභාව සම්පන්නව වැඩ කරන ලද ශුද්ධාත්මයන් වහන්සේ ඒ නාසරීයකම නැතුව වුණත් බලය ලබා දුන් ලැබුවා. හලෙලූයා හලෙලූයා. ඔහුගේ මුළු ජීවිතේ නසන ලද සතුරු හමුදාවන් වලට වඩා එදා ඔහු අතින් මැරුම් කෑ සතුරු ජාතීන් ප්‍රමාණය අධිකයයි ලියවිල්ල ලියා තිබෙනවා. හලෙලූයා. මෙන්න මේ ආනුභාව සම්පන්න ආත්මයට තමයි නුඹලා දැන් වඩින්න සුද්ධාත්මිනි කියලා කතා කරන්නේ. නුඹලා අඳුරගන්න ඕන කවුද මේ? කවුද මේ ආනුභාව සම්පන්න ආත්මය? කවුද දෙවියන් වහන්සේගේ ආත්මය? උන්වහන්සේගේ ක්‍රියාව මොන වගේද? යේසුස් වහන්සේ මෙබඳු සමයක දෙන්නම් කියලා පොරොන්දුනේ මොන වගේ බල සම්පන්න ආත්මයක්ද? සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ බලය අසීමිතයි. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මෙච්චරයි කියලා කාට හරි මනින්න හැකියාවක් තියනවද? උන්වහන්සේගේ හැකියාව මෙච්චරයි කියලා නිම කරන්න කාට හරි පුළුවන්ද? උන්වහන්සේට දෙන්න පුළුවන් කැඳවීම් ප්‍රමාණය මෙච්චරයි කියලා කාට හරි සීමාවක් පනවන්න පුළුවන්ද? රජවරු, අනාගත වක්තෘවරු, නායකයෝ, විනිශ්චයකරුවෝ, පූජකවරු, අධිපතීන්, යුද දක්ෂයන් ශුද්ධාත්ම ආලේපයෙන් යුක්තව නැගී සිටියා. සහෝදරයා සහෝදරිය, ඔබට නමස්කාර වේවා. හලෙලූයා. හබාලිහා කහා තෙලෙහි බෙලෙමෙනි කෙලේ ආතෙලෙහි. මෙන්න මේ ආත්මය නුඹලාට ලබා දෙන බව මෙබඳු ස්ථාතාරික සමයක ජේසුස් වහන්සේ පොරොන්දුනා. එම නිසායි ආත්මය ලබා ගැනීමට තම ජීවිත තම සිත් යොමු කරගන්න සුද්ධාත්මයන් වහන්සේ බලවත්. සුද්ධාත්මයන් වහන්සේ ආනුභාව සම්පන්නයි. උන්වහන්සේට සමාන වෙන බලයක් නැත. උන්වහන්සේ පරවියෙකු මෙන් අහිංසකයි. එසේ වුවත් මුළු විශ්වයම කලබන්නට තරම් අධික බලයකින් යුක්ත ශුද්ධාත්මයන්න්. හලෙලූයා. එදා ඉර නතර කිරීමේදී යොෂුවා තුල ක්‍රියා කළ ආත්මය, යෝර්දානෙට සලුවෙන් ගහද්දී දෙබෑ කරන්නට ක්‍රියා කළ ආත්මය. හලෙලූයා. දාවිත් යුද දක්ෂයෙක් කළ ආත්මය, බැටළුව බලාගත්ත තරුණයෙක්ව ඊශ්‍රායලේ බල සම්පන්න අධිපතියෙක් බවට පරිවර්තනය කරලද දෙවියන් වහන්සේගේ ආනුභාව සම්පන්න ආත්මය නුඹලාට ලබා දෙන්නෙමි. මම නුඹලාගෙන් අහක්ව යන්නෙමි. නමුත් ඒ වෙනුවට වෙන සැනසිලිකාරයන්න් වහන්සේ කෙනෙක් නුඹලා ළඟට එවන්නෙමි. මම මාගේ අහක්ව යාම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක් නිසාද මම අහක්ව නොගියොත් එම ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා වෙතට පැමිණෙන්නේ නැත. නුඹලා මගේ ආඥා රක්ෂා කරන්න වුනම් පියාණන් වහන්සේගෙන් මම ඉල්ලන්නෙමි. එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්හිම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු ලබා දෙනසේක. එම සැනසිලිකාරයානෝ සත්‍යතාවේ ආත්මයන් වහන්සේයයි කියනු ලබන්නේය. උන්වහන්සේව පිළිගන්නට ලෝකයාට බැරිය. මක් නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුරන්නේවත් නැත. නමුත් නුඹලා උන්වහන්සේව හඳුනගන්නහුය. උන්වහන්සේ නුඹලා සමග වැඩවාසය කරන්නහුය. හලෙලූයා. නමස්කාර වේවා. ආත්මයන් වහන්සේට ඉඩ දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. ආනුභාව සම්පන්නව ක්‍රියා කරන්නට ආත්මයන් වහන්සේට ඉඩ දෙන්න. හලෙලූයා ස්වාමිනී. මගේ දෑතේ සවියෙන් නොවේ, මගේ නුවනේ බලයෙන් නොවේ. මගේ දෑතේ සවියෙන් නොවේ, මගේ නුවනේ බලයෙන් නොවේ. දෙවිදුගේ ආත්මය මා රැගෙන යන්නේ. දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ. සමිඳුන් ඉදිරියේ පහනොවන කිසිවක් නැතේ. කඳු පර්වත දියවී යාවි සෑම වේලේ. බලය නොවේ මගේ ආත්මයයි
සේනාවල රජිඳුන් කියයි බලය නොවේ මගේ ආත්මයයි සේනාවල සමිඳුන් කියයි මගේ දැත්තේ සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ මගේ දැත්තේ සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙව්වද නයි ඔබගේ ආලෝකය වූවේ මාලිකයයි ඔබගේ නාදැතින් නිමවන්නේ සවිය නොවේ මගේ ආත්මයයි සේනාවල දෙවිඳුන් කියයි බලය නොවේ මගේ ආත්මයයි සේනාවල රජිදුන් කියයි මගේ දැත්තේ සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ මගේ දැත්තේ සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ සියලු දෙනා යාඥා වේදෙන්න සුද්ධාත්මයන් වහන්සේව ලබන පිණිස යාඥා වේදෙන්න ආනුභාව සම්පන්න තේජ සම්පන්න ආත්මය නුඹලා කෙරෙහි බසින පිණිස යාඥා කරන්න. මාගේ පුත්‍රයනි මම නුඹලා කෙරෙහි බැසෙන්නෙමි. මාගේ ආත්මයෙන් පිරෙන පිණිස සූදානම් වෙයල්ලා අබාලි අහතෙලෙහි මෙනිකල. නුඹලා මට ඉඩ දෙන්නේ නම් නුඹලා මට ආරාධනා කරන්නේ නම් ඒකාන්ත වශයෙන් නුඹලා කෙරෙහි බැසෙන්නෙමි. ඉබලීහා කහතෙලෙහි මෙනිලෙහි නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හබාලි හාතෙලෙහි බෙලෙබෙලෙබෙලෙබෙලෙබෙලෙබෙලෙ ලබන්න සුද්ධාත්මය හබාලි හාතෙලෙහි බෙලෙබෙලෙබෙලෙබෙලෙබෙලෙ එදා දාවිත් ආලේප කරනු ලැබූ ආනුභාව සම්පන්න ආත්මය නුඹ කෙරෙහි බැසෙන්න සේක්වා. එදා සම්සොන් කෙරෙහි බල සම්පන්න වුණ ආත්මය නුඹ කෙරෙහි බැසෙන්න සේක්වා හබාලි හාතෙලෙහි මෙනි. එදා යෝසෙෆ්ට සිහින පහදා දුන් ආත්මය නුඹ කෙරෙහි බැසෙන සේක්වා හබාලි හාතෙලෙහි මෙනි. මුළු මැවිල්ල මවන මොහොතේ ජල මතුවෙහි හැසිරුණු බල සම්පන්න මැවිල්ලේ ආත්මය නුඹලා කෙරෙහි එන සේක්වා. මනුෂ්‍යයා පසින් සාදා පස්වලින් සාදා ජීවන හුස්ම පෝන ලද ආත්මය නුඹලා කෙරෙහි බැසෙන සේක්වා. එලීෂා මත දෙගුණකින් ක්‍රියා කළ ආත්මය යෝර්දන් නදිය ස්තරණය කරද්දී සලුවෙන් ගසා දෙබෑ කරන්නට බලය දුන් ආත්මය ආනුභාව සම්පන්නව නුඹ කෙරෙහි බැසෙන සේක්වා හබාලි හාතෙලෙහි මෙනිලෙ. එම්බා සූර්ය මේ යුද්ධය නිම කරන තුරු තා අහසින් නොබැස එළියදී පෙන්නයි මැවිල්ලට කියන කල මැවිල්ල කීකරු කරලද යොසුවා තුල ක්‍රියා කළ ආත්මය දැන් නුඹ කෙරෙහි ආනුභාව සම්පන්නව බැසෙන සේක්වා. ආසින් ගිනිබස්සන්නට එලියාට බලය දුන් ආත්මය
නුඹ කෙරෙහි බැසෙනසේක්වා හබාලි හාතෙලෙහි මෙනිකි නමස්කාර වේවා උන්වහන්සේ නුඹලාට ආදරේ උන්වහන්සේ නුඹලාගේ තනියට නුඹලා වෙතට පැමිණෙනවා සදා කාලෙට නුඹලා සමග ලැබුම් ගන්න පිණිස උන්වහන්සේ නුඹලා කෙරෙහි බැසෙනවා කිසිසේත්ම නුඹලා අනාථ වන්නට ඉඩ නාරිමි උන්වහන්සේගේ ආත්මය නුඹලාව රැක ගන්නාසේක මම වනාහි නුඹලාව රැකව ගන්නෙමි නුඹලාගේ දුකේදී සැපේදී වේදනාවේදී නුඹලා සමග එකට වැඩ සිටින ආත්මය මමයි ශුද්ධාත්මයන් වහන්සේ නුඹට කියනසේක නුඹව තනි වෙන්නට ඉඩ නොහරිමි සියලු දෙනා නුඹ අතහැර යන කල මම නුඹ සුල වැඩ වාසය කරමි මම වනාහි දෙවියන් වහන්සේගේ ආත්මයයි නුඹට මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයයි මම නුඹ සමග සිටිමි හබහලි හාතෙලෙහි බය නොවන්න නොකැළඹෙන්න මක්නිසාද මම නුඹ සමගයි හලෙලූයා හබාලි හාතෙලෙහි බේලෙහි කිලි සමිතුන් නිදීරියේ පහනොවන කිසිවක් නැතේ අඳු පර්වත දියවී යාවී සැමවේලේ බලය නොවේ මගේ ආත්මයයි සේනාවල සමිඳුන් කියයි බලය නොවේ මගේ ආත්මයයි සේනාවල රජිඳුන් කියයි මගේ දැහැටේ සවිහෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ මගේ දැහැටේ සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි මා රැගෙන යන්නේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා හලෙලූයා අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු මේ සතිය පුරා ඔබ යාඥාවන් වල යෙදෙන කල ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න ශුද්ධාත්මයන් වහන්සේව හඳුන ගැනීමට ලෝකයට නොහැකිය නමුත් දැන් නුඹලා ශුද්ධාත්මයන් වහන්සේ කවුදැයි හඳුනන්නහුය උන්වහන්සේ මොනතරම් බල සම්පන්න කෙනෙක්දැයි නුඹලා හඳුනන්නහුය මේ ලියවිලි පෙරලා බලපල්ලා සෑම තැනකම නුඹලාට හමුවන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ අධික බලයයි අධික කරුණාවයි සදාකාලික අනුග්‍රහයයි හලෙලූයා ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඔබට ස්තුති කරනවා ඔබට ස්තුති ස්වාමීනි ඔබගේ ආත්මය හඳුන ගැනීමට අපිට දුන්න කරුණාව ගැන ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ අපි ඔබගේ පාද පාමුලට දැන් පැමිණෙනවා මේ මොහොතේ අද අපි අසපු වචනය ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමින් දැන් අපි යාඥාවන් වලට ඇතුල් වෙමු අපිට බොහෝ සෙන් ප්‍රේම කරන ශුද්ධ බලවන්ත දෙවි පියාණනි ඔබ වහන්සේගේ පාදපත්මේ ශුද්ධ දෙවියන් වහන්සේ අදින දෙවියන් වහන්සේ අපේ කිනෙකනාට දෙවියන් වහන්සේ අවසානයේ තෙක් දෙවි පියාණනි ඔබ වහන්සේගේ පාදපත්මේ රැඳී සිටින දුන්නා වූ කරුණාව නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා දෙවි පියාණනි අනේ ශුද්ධ බලවන්ත දෙවියන් වහන්සේ දවසේ දෙවියන් වහන්සේ වහන්සේ වචනේ අප පෝෂණය කරන නිසා ස්තුති දෙවි පියාණනි ඔබ වහන්සේගේ ආත්මීය වටිනාකම අපට ආදා දුන් නිසා වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ ඒ වගේම දෙවියන් වහන්සේ දවසේ දෙවි පියාණනි මේ අන්තර්ජාලය හරහා දෙවි පියාණනි YouTube
රාද දෙවි පියාණන් වහන්සේ Google Meet කරාද මේ සම්බන්ධ වෙච්ච ඉන්නා සියලුම දෙනා වහන්සේගේ දෑතට බාර කරනවා දෙවි පියාණනි. අද උදෑසන දෙවියන් වහන්සේගේ සබත් දින දේව මෙහි ආකාරයෙන් අපට දෙවියන් වහන්සේ සහභාගී වෙන්න දුන්නා වූ මේ කරුණාව නිසා වහන්සේගේ දෑතට අපේ වාරයක් ස්තුතිවන්ත වෙනවා දෙවි පියාණනි. අනේ ශුද්ධ බලවන්ත දෙවි පියාණනි අපි එකිනෙක කෙනාට දෙවියන් වහන්සේ දුන්නා වූ කරුණාව නිසා ස්තුති දෙවියන් වහන්සේ වගේම දෙවි පියාණනි බොහෝ බාධක මැද බෝධ දෙවි පියාණන් වහන්සේ අපට එකිනෙක කෙනාට සම්බන්ධ වෙන්න දුන්නා වූ කරුණාව නිසා වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ. ඒ වගේම දෙවි පියාණනි දේවදාසින් ඇතුළු මේ සියලු දෙනා වහන්සේගේ දෑතට බාර කරනවා දෙවි පියාණනි කැප කරනවා දෙවි පියාණනි මේ සතිය තුල අපට ගමන් කරන්නට ඔබ වහන්සේ අපට ශක්තිය ධෛර්ය ගන්න කරුණාව ගෙන දුන්නි ස්තුති දෙවි පියාණනි වහන්සේගේ දෑතට මේ සියලු දේ බාර කරනවා කැප කරනවා මේ කීදලා සින ආශ්‍රය යේසුස් වහන්සේගේ ශුද්ධ මහෝත්තම නාමයෙන් ආමේන්. Amen. 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 Yesus kita pastor Yesus kita